විශ්වවිද්‍යාල සිසුන් සහ බාහිර උපාධි GAQ සිසුන් සඳහාම ඉංග්‍රීසි භාෂාව උගන්වන අංක 1 පන්තිය ඔන්ලයින් Zoom ඔස්සේ ලංකාවේ හොඳම ඉංග්‍රීසි ගුරුවරයා තිලින ගමගේ උදෑසන හෝ රාත්‍රී කාලයේ ඔබට පහසු වෙලාවක කැමති ආකාරයෙන් සම්බන්ධ විය හැක. බාහිර උපාධි සිසුන් සඳහා පන්ති සහ විශ්වවිද්‍යාල සිසුන් සඳහා සයමාසික පාඨමාලාව සාධාරණ අය කිරීම ගැඹුරු විෂය කොටස් සරලව කියා දෙන ලංකාවේ හොඳම ඉංග්‍රීසි ගුරුවරයාගෙන් ඔබත් ඉංග්‍රීසි හරියටම ඉගෙන ගන්න. උපාධි සීනය සැබෑ කරගන්න ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය වූ මොහොතක ඔබ සහභාගී විය යුතුම පන්තිය. පන්තියට සහභාගී වීමට තිරේ දිස්වන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. අමතන්න 071 701 723. ලංකාවේ හොඳම පළපුරුදු ප්‍රවීණ ඉංග්‍රීසි ගුරුවරයා තිලින ගමගේ. Have good night everybody. අද අපි සූදානම් වෙන්නේ රිවිෂන් එකක් වගේ යන්න. මාව හැමෝටම ඇහෙනව ඇතිනේ. ඇහෙනව නේද මාව? ගැටලුවක් නැහැනේ. මොකද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අදාළ විතරක් නෙවෙයි. ඒ කියන්නේ විශ්වවිද්‍යාලෙ ඉන්න පුළුවන් ලංකාවේ ඕනම විශ්වවිද්‍යාලයක. අදාළව papers විශේෂයෙන්ම අර ජපුර එක්සෑම් තියෙනවනේ 11 වෙනිදා. ඒකට අදාළව තමයි මේ අපි කරන්නේ. නමුත් ඉතින් ව්‍යාකරණ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ජාපුරත් එහෙමයි, රුහුණත් එහෙමයි, කැලණියත් එහෙමයි, ජයවර්ධනපුරත් එහෙමයි. මම මේ හැම පේපරයක්ම දානවා. ඉතින් ඒවට එන ඒවා මම මේ අද මේ උගන්වන්න හදර නෙවෙයි. උගන්වලා තියෙන්නේ. ගොඩක් දේවල්, බොහෝ දේවල් මම උගන්වලා ඒ වගේම වීඩියෝ පවා දීලා තියෙනවා. ඉතින් සමහර ළමයි මම ඉගෙන ගත්ත ළමයි අද ජොයින් වෙන්නෙත් නැහැ. මොකද ඒ ළමයි වෙන සෙමිනාර් සරමේවට යනවා. මොකද සමහර සබ්ජෙක්ට් තියෙන තකහණියක් තමයි යන්නේ. මෙච්චර දවස් මොකුත් ඉගෙන නැහැ. මේ ඒ විභාගයට කලින් දවසේ තමයි ඉගෙන ගන්නේ. එහෙම ඉන්නවා. ඒක අපිට කරන්න දෙයක් නැහැ. මොකද කොබලන්නේ මගේ වීඩියෝ බලන කට්ටිය මේ දවස්වල මගේ වීඩියෝස් බලලා ගොඩාක් අය මට මැසේජ් එවනවා අනේ කලින් හම්බු වෙන්න තිබුණා නම් හොඳයි. මං කියන්නේ කලින් හම්බු වෙන්නේ නැහැ. දැන් හම්බුණානේ. දැන් බලන්න. හරි දැන් බලලා දැනටත් කරගන්න පුළුවන්. මොකද ඒ තරමට සරලව මම මේ වගේ වීඩියෝස් ගොඩාක් සරලව මම ළමයින්ට දීලා තිනවා. මොකද මම එහෙම දැම්මෙත් මේ හැම කෙනෙකුටම තේරුම් ගන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. කො බලන්න එහෙම මේ දවස්වල බලන අය වීඩියෝස් බලලා මොකද විශේෂයෙන්ම පාඩම් කීපයක් තියෙනවා අපිට. අනිවාර්යයෙන්ම බලන්න ඕනේ ඒවා. right oh ඉතින් වීඩියෝස් බලලා ගොඩක් අය ඉන්නවා. ඒ කියන්නේ එකපාරේ වීඩියෝස් බලන්න ගත්තා නම් ටිකක් මහන්සි වෙන්න වෙනවා. නමුත් පන්තියට සහභාගී වෙලා ඉන්නවනේ. මොකද මම ඒ පේපර්ස් බලනකොට තේරෙවි. ඒවට අදාළ සියලුම දේවල් උගන්වලා තියෙනවා. නමුත් බය වෙන්න එපා. කවුරු හරි අලුතෙන් අපි ජොයින් වෙලා ගොඩක් අය අලුතෙන් ජොයින් වෙලා ඉන්නවා. ඒ නිසා බය වෙන්න එපා. ඒ අයට මම උදව් කරනවා මේ දවස් කීපේ. විශේෂයෙන් කියනවා මොකද අවුටකින් යනවා දුවනවා. ඉදමත හැදෙනවා, බඩේ අමාරුව හැදෙනවා, චූබර හැදෙනවා, දුවනවා. ඒ නිසා උදෑසන 4:00ටත් තියෙන පන්තිය. හෙට රෑ 8:00ටත් තියෙනවා. අඟහරුවාදාත් තියෙනවා. බදාදාත් තියෙනවා. බ්‍රහස්පතින්දා උදේත් තියෙනවා. විභාග ලියලි වලටම තියෙනවා. ඒ නිසා මේ පන්තියට කොහොම හරි සහභාගී වෙන්න. උදව්වක් කරන්න. කවුරු හරි කෙනෙක් කියනවා නම් මම සල්ලි එහෙම අර ගන්නවා මේ සර් මෙහෙම ගන්නේ නැහැ කියන හෙන ගහන්න ඕන කටට. හෙන අර හෙන නිකන් නෙමෙයි හෙන හත වදින්න ඕන. හරි? අයියකෝ මම රුපියල් 1000 මාසෙටම එකක් දෙන්නේ නැහැ. 1000ක් අරගෙන මුල් සතියෙම මම පන්ති කරලා තියෙනවා. මාසෙට දවස් 20කට වඩා වැඩි. වීඩියෝස් දීලා තියෙනවා. මම ඔය ගන්න හැම සතයක්ම මම ඒවට සාධාරණයක් ඉටු කරලා තියෙනවා. ඒ නිසා මට කිසි ගැටලුවක් නැහැ. කාටවත් කියන්න බෑ සර් මේව උගන්වන්න නෑ අරව උගන්වන්න නෑ මෙහෙම ආවා අරම ආවා ඌ අපිට ඉගෙනුවේ නෑ කරේ නෑ ඒ වගේ කතන්දර කියන්න බෑ. අටක් කරලා කොහොමද කියන්නේ? හැම පාඩමක්ම අදාළ දේවල් මම මෙච්චර කාලයක් කරලා තියෙනවා. right
එනිසා අපි බලමු අද විශේෂ දෙයක්. සමහරු මට මේ ගොඩක් ඉල්ලීමක් කළා තිබුණා ජපුරේ පේපරේ වුමනා ටිකක් කරන්න කියලා මෙන්න මේ මම කිව්වා ඒක කරනවා කියලා අනිවාර්යෙන්ම. මෙන්න මේ ටික. මේ ටික ටිකක් මතක් කරගන්න. මේ අනිවාර්ය ප්‍රශ්නයක්. ඉතින් මේක කියන්නකො කොබලන්න මේ පන්තියට ආපු ළමයි දන්නවා. මම මේ පාඩම කොච්චර පැහැදිලිව කරාද කියලා. ඒක වීඩියෝ එකක් තියෙනවා ඇඩ්ජෙක්ටිව් සහ සම්බන්ධයෙන් මම උගන්වලා තියෙනවා. කමක් නැහැ සමහර ළමයි මම කරකාට වෙනවා පස්සේ මාව හම්බ වෙච්ච ළමයි ඉන්නවා. ඉතින් ඒ ළමයි දුක් වෙනවා කතා කරලා. මම කියන්නේ දුක් වෙන දෙයක් නෑ. දැන් ඔයාලට chance එක තියෙනවනේ. දැන් ඔයාලට chance එක තියෙනවා. අපි දැන් ගොඩක් කාලේ ඉඳලා මේ ඔන්ලයින් කරනවා. අත මේ විභාගයේ මොහොතේත් මට 80 ගණන් මේ ඉන්න පිරිස මේ අද ඇවිල්ලා අලුතින් ජොයින් වෙලා සමහර ළමයිට සෙමිනාර් සරව මේවා. ඉතින් මගේ පරණ ළමයි ඉන්නවා. ඒ ළමයින්ට ඉංග්‍රීසි ටික ඕකේ අනිත් සබ්ජෙක්ට් සමහරලාට ප්‍රශ්න වෙලා තිනවා. මොකද IT ඉංග්‍රීසි කියලා ජපුරේ. ඉංග්‍රීසි අනිවාර්ය නිසා. ඉතින් ජපුරේ මේ පේපරේ අමාරු පේපරයක් නෙමෙයි. හරි ලේසි. කිසි ගැටලුවක් නැහැ. දැන් මෙතන තියෙන්නේ මේ බලන්නකෝ. හෙට උදේ පින්නේ හැමෝම මගාරින්න එපා 4:00ට මේ බුදිය ගන්න එපා නිින්ද ලොකු කරගෙන මේ දවස් ටිකේ. සදාකාලික නිින්දටපත් වෙන්න වෙයි. නිසා මේ දවස් ටිකේ පොඩ්ඩක් කැප වෙලා වැඩ කරන්න. 4:00ටනේ තියෙන්නේ. යන තූතු කුඩියක යන්න පුළුවන් නේ. 4:00ට 6:20 විතර යන්න පුළුවන්. යනහක්. ඒක නිසා පන්තිට ජොයින් වෙන්න. ජොයින් වෙලා ඒ වැට් ටික කරගන්න. මේකට විනාඩි 10ක් 15ක් ජොයින් වෙනවා කියන්නේ ඔළුව හැදෙනවා. දැන් අර විභාගේ බෑ මට ලියන්න බෑ කිය දෙස්තෝල් තියතින් නැතුව මම ඔය මගේ වීඩියෝ ටිකක් බලන්න ඕක බැලුවා කියලා මට මේ YouTube එකෙන් සල්ලි ඉන්නේ නැහැ ඔයා බැලුවා කියලා. ඒක නිසා ඒක බලන්න බාහිර උපාධි සිසුන් කැම්පස් සිසුන් විශ්වවිද්‍යාල සිසුන් අදාළයි විතරයි. මොම් බලන්නේ නැහනේ. ඒක හදලා තියන්නේ ඔයාට හොඳ නිසා. කීයක් හරි මට දෙන්න ළමයි වෙනුවෙන් ඒක කරන්නේ මම. එතකොට මගේ මේ මොහොතේ සමහර ළමයි බලනවා. බලලා දැනුම වර්ධනය කරගන්න. right? මොකද හැමෝටම තේරෙන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. දැන් මේ පාඩමේ ඉඳලා බලන්න meaning you can use the verbs in any tense. මේ බලන්න. verbs in any tense ඕනම tense එක and nouns in singular or plural forms. singular hari plural hari ගැටලුවක් නැහැ නම. however do not change the word class. word class එක වෙනස් කරන්න බෑ. හරි? ඒ කියන්නේ sensitive කියන එකේ කිසිම දෙයක් වෙනස් කරන්නේ නැතුව ප්‍රශ්නේ වන්න ඔයගොල්ලෝ අටවාගෙන ඉන්න එපා. මම මයික් ඔන් කරලා දාලා තියෙන මේ වැඩේ කරන්න වෙන්නේ නැහැ. ඒකයි මයික් එක ඔන් කරන් හිටියේ එක එක අරක සද්ද ඇහෙනවා මම කරදරයි. මට ඕන දෙයක් ටයිප් කරලා එවන්න. ඒ අදාළ දේ මම කියන්න. sensitive ගුවන් word class එක මොකක්ද? මොකද word class එක කියන්නේ? මොකද ඒ කියන්නේ? word class එක මේ ජීවිතේ පළවෙනි වතාවට උගන්වන්නව නෙවෙයි මම. word class එක උගන්වලා තියෙනවා ඕන තරම්. මේක රිවිෂන් එකක් විදිහට මම කරන්නේ. ඒ කියන්නේ අර parts of speech මොන රිවිෂන් නෙමෙයි මොකක් කරත් කියන්න ඕන දේ කියන්න එපා. නැත්තම් මේ වැඩක් නැහැනේ. ඒක නිසා parts of speech ගැන මම මුලින්ම කරන්න. මම ඒ කාලේ පන්තියක් පටන් ගන්නකොට මුලින්ම කරේ මේක. අර ජපුරේ පෙළ ටක් ගාලා ජපුරේ සෙට් වුණානේ එක්සෑම් එක. මං හිතුවා මේ කාලේ කොහොමද යනවා කියලා. අපි ඒක සූදානම්ින් හිටියා මම නම්. මම ඒක නිසා වීඩියෝස් ළමයින්ට දුන්නා. සූදානම්ින් මම දැනගත්තා මේක එනවා. කැලණියේ ජනවාරි යනවාරෙන් වෙනවා. ජනවාරි හෝ ඒ කාල සීමාවේදී ඊළඟට කැලණියට සෙට් වෙනවා ෂුවර්. එහෙම වෙනවා. මොකද පෙරාදිනේ තිබ්බනේ. පෙරාදිනේ තිබ්බා ජපුරාව කැලණිය එනවා මම දන්නවා. මම ඒවට සූදානම් වෙලා ඉන්නවා. හරි? parts of speech කියලා ගත්තා noun මෙන්න මේවා වැඩි හිතන්න එපා noun verbs මේක නාම පදයක්ද ක්‍රියාපදයක්ද adjective එකක්ද මොකද adjective කියන්නේ නාම විශේෂණයක්ද adverb එකක්ද මොකක්ද කියන එක පෙන්වන්න වෙන මේක තමයි පළවෙනි පාඩම අපිට තියෙන ඒක කෙලින්ම පේපර් එනවා මොන පේපරෙත් එනවා මේක ඒක කැලණියට කියලා සාමාන්‍ය පෙළට කියලා උසස් පෙළට කියලා එකක් නැහැ. දැන් මම පාසලේදී උසස් පෙළ ළමයින්ට කරනවා. ඒ parts of speech අනිවාර්යයෙන්ම එන්නේ. ඒකෙස් තියෙනවා. noun verbs adjective adverbs. අපි මෙහෙමයි. මම ඕකේ රහසක් කිව්වේ නැත්නම් තේරුම් ගන්න බලන්නේ වීඩියෝ බලපු අය දන්නවා.
ඇජෙක්ටිව් එකක් කොහොමද හඳුනගන්නේ verb එකක් කොහොමද හඳුනගන්නේ adverb එකක් කොහොමද හඳුනගන්නේ කියන knowledge එක නැති එකෙකුට මේක ලියන්න අමාරුයි use the useful the usefully the educated the education the educational the manage the management the manager the clear clearly decide decision beautiful the beautifully the beauty the beautician the beautify the beauteous the beauteousness the hari discuss the discussion the ඉතින් මේවා මං හිතන්නේ මේ මම පට්ටට කරපු පාඩම හරි දැන් අපි අලුත් අයත් ඉන්නෝනේ මම මේක පොඩි පොඩි ටිකක් කියන්න හරි දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් මෙහෙම මට හොඳට මතක තියාගන්න මම එකක් අරන් පෙන්නන්නම්කෝ මම මේක ගන්න හැමෝටම ගැලපෙන එකක් රයිට් ඕනේ මේ බලන්න දැන් ඔය පුලි කියනකොට ඇඩ්වර්බ් එකක් මීට වඩා හොඳට මේ පාඩම වීඩියෝ එක බලන්න දැන් මේක රිවිෂන් එක නිසා මේ පාඩමම මට කරලා ඉවර කරන්න බෑ තව තව පාඩම් කීපයක් කරන්න ඕන ලෙටර් එකක් බලන්න ඕන ලෙටර් වීඩියෝ එක බලන්න ඉන්න අතරතුරේ රාජකාරී ඒව දීලා තියෙනවා විතරම බල අද ඕන නිදිමරාගෙනම කරන්නත් පුළුවන් මට හරි ඒ බල ලියුමක් එන්න පුළුවන් ටයිප් එක හොඳට බැලුවා ලියුම ලියන විදිය බැලුවා රචනා ටික බැලුවා සර් දීලා තියෙන රචනා මොනවද එන්වයරන්මන්ට් එකේ වීඩියෝ එකක් තියෙනවා අද උදේ දැම්මා කොවිඩ්ද ඊට පස්සේ ඔන්ලයින් එඩියුකේෂන්ද ටෙලිවිෂන්ද ඔය මොකක්කාවත් ලියන්න පුළුවන් මට්ටමේ තමයි එන්නේ වෙනස් එකක් එන්නේ නැහැ දැන් මේ බලන්නකෝ දැන් ඔක ගත්තාම හරි ඕක තියෙනවනේ මම මෙතනින් අරන් පෙන්නන්නම්කෝ දැන් ওই beauty කියන්නේ root එකනේ root එක කියන්නේ මූලික ස්වභාවය ඒ කියන්නේ මේක noun එකක් beauty කියන්නේ noun එක ලස්සන දැන් අපි කියන්නේ ලස්සනයි නෙවෙයි ලස්සනයි නම් මොකද වෙන්නේ beautiful ඒ කියන්නේ full දානවා full දැම්මකම adjective එක adjective කියන්නේ කෙනෙක්ව විස්තර කරනවා adjective කියන්නේ කෙනෙක්ව විස්තර කරන එක හොඳට තේරුම් ගන්න එතකොට ෆුල් එනවා කියන්නේ කෙනෙක් විස්තර කරනවා දැන් මේ පාඩමට අපි කියනවා එපිසස් කියලා එපිසස් කියන වෙනම වීඩියෝ එකක් ඇති එපිසස් කොටස් දෙකයිනේ මුලට යොදන එපිසස් අගට යොදන අපි මොකද සිංහලෙන් එපිසස් කියන්නේ උපසර්ග මේ අගට යොදන උපසර්ගයක් මේ ෆුල් කියන එක දාලා වාක්‍යයක් හදන්න පුළුවන් මේ වචනයක් හදන්න පුළුවන් beautiful beautiful ඕකම ගන්න පුළුවන් beauty පුලි එතකොට පුලි ගත්ත ගමන් මේක ඇඩ්වර්බ් එකක් ඒ කියන්නේ ක්‍රියා විශේෂණයක් අම්ම ලස්සනට වෙනවා ගුරුතුමා ලස්සනට උගන්වනවා beautifully he teaches beautifully mother cooks rice beautifully ලස්සනට කරනවා he works at BOC bank beautifully ලස්සනට උගන්වන මේ BOC බැංකුවේ වැඩ කරනවා right she dances beautifully ලස්සනට නටනවා අර ලස්සන කැත්තට හොඳට කඩිසරව රසට මේ වගේම ඇඩ්වර්බ් එක ඒ කියන්නේ ක්‍රියාවකට පස්සේ දාන්න නාම විශේෂණය කියන්නේ adjective එක adjective එකට පස්සේ මේ නාම පදයකට පස්සේ දානවා he is very beautiful person she is beautiful ලස්සනයි හැබැයි ඒක ඇවිල්ලා ක්‍රියාවකට දාන්න බෑ mother cooks beautiful කියන්න බෑ mother cooks beautifully වෙන්න ඕන right ඊට පස්සේ දැන් beauty beautiful beautifully ඊට පස්සේ මේකේ beautify තියෙනවා මොකද beautify කියන්නේ ගොඩක් අය දන්නේ නැහැ මේක අර ටික දන්නම මේක දන්නේ නැහැ beautify කියන්නේ verb එක ලස්සන කරනවා සරසනවා ඒ කියන්නේ ලස්සන කරනවා right is be ready දැන් මෙහෙම කරන්න ඕන අර මං හරි ස්ලෝලි කියලා තියෙන වීඩියෝ තියෙනවනේ ඒවත් මේ දවස්වල බලන්න හරි දැන් මෙහෙම එකක් තියෙනවා හදිස්සියට දඩබඩ ගාලා මේක ලියා ගන්න එපා මේක ලියාගත්තා කියලා තේරුමක් වෙන්නේ නැහැ නමුත් පොඩි දෙයක් ලියාගෙන කමක් නැහැ අදහසක් ගන්න දැන් මෙතන අදහස ගන්න ඕනේ පුල්නේ පුල් එනකොට
ඇජෙක්ටිව් එකක් මොකද ඇජෙක්ටිව් එක කියන්නේ මම ඔගේ වාක්‍යයක් හදලා පෙන්නනවා දැන් වේගය වැඩිද නෑනේ මට තියෙන වේගය වැඩි කතාව නෙවෙයි වැඩි තියෙන්නේ මට දැන් මට ඕන රිවිෂන් එකක් විදියට ගොඩක් දේවල් කරන්න අත වශයෙන් මේක දැන් ගොඩාක් දෙනෙක් මට එවලුත් අනේ සර් අද මේක කරන්න පුළුවන්ද සර් මේක මම ඒත් බැලුවා ඉතින් මේක කරන්න ඒකුත් නැහැ ඉතින් කමන්නේ මේකත් ප්‍රධාන ප්‍රශ්නයක් එන එකන්නේ රයිට් මොකද මට අද ලියුම් ටිකක් කරන්න ඕන මට ඊමේල් එකක් කරන්න ඊමේල් එකක් කියලා ලොකු දෙයක් නෙවෙයි ඉතින් ලියුමම කොටසක් තමයි පොඩි දෙයක් තියෙන්නේ වචන ටික මම කලින් දුන්නා ගොඩක් අයට ඉතින් පස්සේ මට ජොයින් වුණා ළමයි ඒ අයට මම වීඩියෝ ෂෙයා කරා බලන්න කියලා රයිට් මොකද හැමෝම ගැන හිතලා වැඩ කරන්න ඕන නිසා වගකී අත්ත වශයෙන්ම මට ඒක හැම කෙනෙක් එනවා කියන්නේ මම ඒක ගැන ගොඩක් හිතනවා කෙනා හරි ඒක මොකද මට මේක නිදා ගන්න බෑනේ මොකද මම හිතන මේ ළමයි මෙයා ෆේල් වෙද්ද දන්නේ ඔයා වගේම මමත් හිතනවා ඒ මොකද මොකද මම කැමති නැහැ මගේ ළමයෙක් ඇවිල්ලා ඒ ළමයා ෆේල් වෙලා කියන එක අහන්න මම ආසම නැති දෙයක් ඒක තමයි ඕනම ගුරුවරයෙක් ඉතින් කැමති නැහැ ඒක හරි හිතට වේදනාකාරී ළමයෙක් කිව්වොත් සර් මම පන්තියා මම ෆේල් වුණා කියන වගේ දෙයක් කිව්වොත් ඒක හරියට අවුල් දැන් ඕක එක කොටසක් තමයි මේ බියුටිෆුල් කියන්නේ ඇඩ්වර්බ් එක හරි මේ ගත්තේ මේ ඇඩ්වර්බ් එක දැන් බියුටිෆයි කියන්නේ verb එක fy එක fy අකට දාලා තියෙනවනේ verb එකනේ fy zd මේ zd මේ වගේ වෙනවනම් අනිවාර්යෙන් verb එකක් හඳුනා ගන්න කියන්නේ මේ අපිස්සස් පාඩමේදී තියෙන විශේෂත්වය තමයි අපි හඳුනා ගන්නවා ප්‍රත්‍යයන් උපසර්ග දැන් සිංහලේම දානෝනේ නේද සිංහලේ උපසර්ග දානෝනේ දන දුදන පිරිසුදු අපිරිසුදු මේ වගේ දානෝනේ ප්‍රත්‍ය දානෝනේ අන්න ඒ වගේ තමයි ඉංග්‍රීසි වචන හැදෙන්නේ මෙතන ඉතින් මේක විශේෂයෙන්ම මේ පේපර් එකට දෙන්න මම මේක ගැන කළ වීඩියෝ දීලා ගොඩක් දේවල් කරලා හරි එතකොට අපි දැන් මේක උදාහරණයක් ගත්තොත් she is beautifully she beautiful කියන්නේ she is beautiful කියන්නේ පුළුවන් මොකුත් නැතුව අය ලස්සනයි ඕන්න a beautiful girl මොනවා හරි දාන්න පුළුවන් මේ බලන්න මේ වාක්‍ය තියන්න ඕන්න මේක ඇඩ්ජෙක්ටිව් එකක් දැන් මේ ප්‍රශ්නේදී කියන word class එක හලන්න එපා word class එක කියන්නේ ඒක adjective එකක්ද adverb එකක්ද ඒක ඔයාට දැන් beautiful කියන එක ඔයාට වෙනස් කරන්න බෑ ඔයා beautiful කියන එකට වාක්‍යයක් හදන්න ඕනේ සරලව තේරුණාද මම කියන එක මෙතන කියන්නේ ඔයා මේ beautiful කියන එකට වාක්‍යයක් හදන්න ඕන අනේ සරල වාක්‍යයක් මහ දෙයක් නෙමෙයි beautiful කියන්නේ ලස්සනටනේ ඔයාට මොකද්ද මතක් වෙන්නේ ඔයාගේ අම්මා මතක් වෙනවද husband මතක් වෙනවද wife මතක් වෙනවද ගුරුතුමා මතක් වෙනවද යාළුවෙක් මතක් වෙනවද ඕන එක මොනවා හරි කරන වැඩක් ලස්සනට කරනවා. එයා ලස්සනට කතා කරනවා. අර පුජ්‍යලා ලස්සනට හිතනවා. කතා කරනවා. එහෙම කියලා ඔයා තදියමට beautifully අයින් කළා දාලා beauty දාන. beautiful දානවා. ඔයාට word class එක වෙනස් කරන්න බෑ. මෙන්න word class එක මෙන්න word class එක. ඉතින් මේක තමයි word class එක. word class එක කිව්වේ මොකද්ද? word class එක කියන්නේ නාම පදයක්ද ක්‍රියාපදයක්ද නාමපදයක්ද ක්‍රියාපදයක්ද නාම විශේෂණයක්ද ක්‍රියා විශේෂණයක්ද කියන එක ඔයාට වෙනස් කරන්න බෑ හොඳට මතක තියාගන්න එහෙනම් beautifully ගන්න මේ adverb එක මට ඒ knowledge එක තරමක් දුරට තියෙන්න ඕන ly දානවා නම් adverb එකක් කියලා knowledge එක නැද්ද carefully helpfully beautifully ඒක වැඩිද නෑනේ ඒක වැඩිද දැක්කනේ මට සෑහෙන වේගෙන් කතා කරන්න පුළුවන්. නමුත් මම ඒක ගොඩාක් මේව කරලා තමයි කතා කරන්නේ. නමුත් එක පාඩමක්ද මට කරන්න කියන්නේ. එහෙමත් බෑනේ. රිවිෂන් එකක් විතර ගොඩක් දේවල් කරන්න තියෙනවා. WH question අනිවාර්යයි. ඒක දැන් මම හිතර ගොඩාක් දුරට ඒක හොඳයි කියලා මම වීඩියෝ දුන්නා මොකටම බලන්න කියලා. නේද? ගොඩක් ඒවා කවර් කරා. ඒකයි මම මේ දවස් ටිකම ගත්තේ. හෙට උදේ හෙට රෑ අඟහරුවාදයි බදාදයි පුළුවන් ඒවා ජොයින් වෙන්න හැමෝම මම ෆුල් හෙල්ප් එක දෙනවා රයිට් මොකද මේ ජාමිනේ වාට මගේ හෙල්ප් එක ඕන ආයෙ හෙල්ප් වැඩක් නැහැ නේ ඔව් ඒක
මොකද මේ සමිත හාමුදුරුවෝ කියලා දෙනවා. හරි. දැන් ඔය බියුටිෆුලි වලට වාක්‍යයක් නේ ඉතින් පොඩි වාක්‍යයක් වා හැබැයි මතක තියාගන්න මේ ක්‍රියාපදයක් එක්ක විතරයි යොදන්න පුළුවන්. අන්න ඒක ඔයාට බැරි වෙලා මෝඩකමට බියුටිෆුලි කිය she is beautifully වත් කිව්වොත් එහෙම වැරදි. ව්‍යාකරණානුකූල වැරදි ඒක. හරි. එතකොට අපි නිකන් ගන්නවා අපි ගමු the teacher speaks. ඉතින් දැන් ඔයාට මෙතෙන්දී තව දෙයක් බලපාන පුතෝ. මොකද්ද බලපාන වැඩේ කියන්නකෝ? මොකක්ද? ඉතින් මේ ටික කරන්න ඔයාට පුළුවන් වෙන්න ඕන මොනවද ඔයාට පුළුවන් වෙන්න ඕන? ටෙන්සර්ස් පුළුවන් වෙන්න ඕන ටෙන්සර්ස් හදන්න. දැන් ටෙන්සර්ස් ටික බැරුව කොහොමද ටෙන්ස් එකක් හදන්නේ? නේ? The teacher speaks slowly hari past hari beautifully hari මොනා හරි ක්‍රියා විශේෂණයක් දාන්න ඕන. තාම කැලණියේ නෑ කැලණිය දාලා ඒක තමයි මම කිව්වේ කැලණිය ඊළඟට හම්බ වෙන්නේ කැලණිය. උදේට මතක තියාගන්න. ආයේ විභාග එනකන් දවස් දෙකක් බලාගෙන ඉන්න නැතුව දැම්ම ප්‍රැක්ටිස් වෙන්න. මේවා ඒ විදිහටම එනවා. ආයේ මං කියන දේවල් එනවා. ඒක වෙනසක් වෙන්නේ නැහැ. හරි. දැන් විභාගේ කනකාට වෙන අරු කිව්වා අරු මේ ගැන්නුවා අනේ ආවේ නෑනේ බලන්නකෝ අපි හිතුවා කලින් ඌට පිස්සු කියලා. නමුත් දැන් ඒක එහෙම හිතන්න එපා. මොකද මම සමහර අයට තදින් බැනලත් කියලා තියෙනවා. ඒක නිසා එහෙම නිකන් බොරු වැඩ කරන්නේ නැතුව මේවා බලන්න. දැම්ම මේ විභාගයට දවස් දෙක තුනක් තියා නිකන් අර මේ ගිනි අරගෙන වගේ දඟලන්නේ නැතුව දැම්ම ලෑස්ති වෙන්න. හරි. The teacher speaks beautifully. on ඊට පස්සේ මේ වගේ ඉගෙන ගන්න ඕනේ නැහැ. ඒතර පේපර් එක කරා පුල් ආතල් එකේ සපන්න එකේ හිඳලා පේපර් එක ලියන්න පුළුවන්. බය වෙන්න දෙයක් නැහැ. beautifully adverb එක. මේක තමයි මේක ලස්සන වාක්‍යයක්. හැබැයි ඉතින් වාක්‍ය දැන් ඔයා හිතන්නේ මෙහෙම the teacher speak කියලා ලිව්වනම් වැරදිනේ. speak කියලා එස්සකුරක් එන්න එපා අයියේ. කර්තෘ ඒක වචන is the subject is singular verb should be definitely singular. කර්තෘ ඒක වචන නම් දැන් පේනෝනේ විභාගය කියලා දැන් 100ක් ඇවිල්ලා තියෙනවා. විභාගය කියලා. මුන් මෙච්චර දවසක් ආවේ නැහැ. දැන් රත් වුණාට පස්සේ එනවා. ඒකයි. එහෙම කරන්න එපා. දැන් කැලණිය නමයි මේ වැඩේ කරන්න එපා. ඒකේ ප්‍රතිඵල ඕගොල්ලන්ට පුළුවන් නම් කටක් කරලා කියන්න රෙජිස්ටර් වෙච්ච කෙනෙක් මේ සර් මෙහෙම කරේ නෑ අරම කරේ නෑ අර මෙහෙමයි උනේ අනේ හරි නෑ උගන්නනවා. පුළුවන් නම් කටක් කරලා කියන්න කවුරු හරි. පුළුවන්ද කියන්න? බෑ එන ගහන්න ඕන. ඉතින් ගොඩක් අය වෙලා තියෙන බිසි ලයිෆ් එකත් එක්ක ආවේ නෑ. කමන්නේ මේ දවස්වල පුල්ම ජොයින් වෙන්න හෙට උදේ ජොයින් වෙන්න. හෙට රාත් ජොයින් වෙන්න. නිදි මරා ගන්න කට්ට කන්න 11 වෙනිදා වෙනකන් හොඳ කට්ටක් කාලේ විභාගේ පාස් කරගන්න. මුළු ජීවිත කාලෙම වාට උපාධියත් එක්ක ජීවත් වෙන්න පුළුවන්. ඒ සතුට ඒ සැනසීම එනකොට බලන්න. right. දැන් මේ ටෙන්සර්ස් ටික ඊට කලින් බලාගෙන යන්න අඩුම තරමේ. නැත්තම් කොහොමද ටෙන්ස් එකක් හදන්නේ? මොන ටෙන්ස් එක උනත් කමක් නැහැ. හරියට ව්‍යාකරණ අනුකූලව තියෙන්න ඕන. දැන් අපිට ඕන කියන්න පුළුවන් the teacher කතා කරා ලස්සනට කියලා. ඒකත් අවුලක් නැහැ නේ. එතකොට ඔයා දැනන් ඉන්න බෑ දැන් එතකොට the teacher spoke නේ the teacher spoke beautifully මේකම ගන්න beautiful එතකොට කතා කරා මේ spoke කතා කරා මොන ප්‍රසන්ට් පර්ෆෙක්ට් එකෙන් කියන්න පුළුවන් have spoken beautifully කියලා. ඉතින් ගොඩක් අය මෙතන ටෙන්සස් පුළුවන් නෑ. ඒ වගේ. ඔය කෙනාට ලින්ක් එක ෂෙයා කරන්න එපා කවුරුත්. ඒ වගේ කැත වැඩ කරන්නත් එපා. හරි. හැමෝම මෙතනට අදාළ අය මගේ ළඟට ඇවිල්ලා ඉගෙනගෙන තියෙන අය එයිමයි එන්නේ. ඔය වගේ ඕගොල්ලෝ කවදාත් එහෙම කරන්න එපා. මොකද ඕගොල්ලන්ට කවදා ඒක සාප් කරන්න. එහෙම කරන්න එපා. අපිත් මහන්සි වෙනවා. සා පිළිවෙලට එන අය විතරයි. පුළුවන් නම් මම ආරාධනා කරනවා
ටෙන්සස් එකත් බලන්න. ඔය අයි දෙයනේ ඔයාට පැසිව් වෙන්න පුළුවන් ටෙන්සස් එක. දැන් මේක හරියට ඔයා මොන බයිල ගැහුවත් වැඩක් නැහැනේ. right නිවුස් වලට පවර් කට් එකක් කිව්ව හෙට ඉඳලා. ඔව් බලමු ඉතින් මොනා කරන්න. පවර් කට් එකකුත් කීදී ඔය ඉතින් නැති වෙන්නේ නැහනේ. බලමුකෝ අපි මොකක් හරි කරන්න. ඔන්න. ඒක හරි. දැන් මම අනිත් ඒවාට යන්නන්නේ. නැත්තම් මේක දවසේ මැදදී ඉන්න බෑනේ. දැන් ඒක තරමක් තේරුණානේ. අපි වාක්‍යයක් හදනකොට ටෙන්සස් ටික පුළුවන් වෙනවා. මොකද වර්ඩ් ක්ලාස් එක කියන්නේ? ඉතින් වර්ඩ් ක්ලාස් එක කියන්නේ මේ බියුටිෆුල් කියන එක වෙනස් කරලා මම නිකන් කියන්න යන්නද? TIVE අගට තියෙන ටිව් sensitive, sensitive, attractive, positive, negative, ටිව් වෙනවනේ. ඒ ටිව් වෙනවනේ adjective. full වෙනවනේ useful, beautiful, helpful, careful, full වෙනවනේ ඒත් adjective. ඒත් adjective. delicious, envious, jealous, jealous දන්නෝනේ OUS නේ අකට එන්නේ. gregarious, ඒ වෙනවනම් අනිවාර්යෙන් adjective. හරි පොඩ්ඩක් ඉන්න මම උදව්වක් කරන්න. very beautifully. ඔව් එහෙම අවුලක් නැහැ. very beautiful කියන්න පුළුවන්. ඒක ඇවිල්ලා very කියන කාලේ වෙනමනේ දාන්නේ. ඒක ගැටුවක් නැහැ. ඒක ඇවිල්ලා අර දැන් she speaks very beautifully. කිසිම ගැටලුවක් නැහැ. එහෙම දාන්න පුළුවන්. very beautiful කියන්නත් පුළුවන්. very beautiful. very කියන එක adjective එකත් adverb එකත් භාවිත කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. හොඳ ප්‍රශ්නයක් ඒක. දැන් හරි මම මෙහෙම කියන්නම්කෝ උදව්වක් වශයෙන්. දැන් adjective ගන්න ඕනේ. adjective වෙන්නේ මෙන්න මේවා අගට තියෙන්න ඕනේ මෙන්න මේවා. බලන්න හොඳට. ative. ative. හරි. ous. full. full. ඊට පස්සේ less. less આવතේ able. ative වෙනවා ous වෙනවා full වෙනවා less වෙනවා able වෙනවා tive වෙනවා. tive තියෙන්නත් පුළුවන්. මේ මොනවද මේ අහන්නේ ටෙන්සස් වෙනම මුල ඉඳන් කරන්න නැද්ද කියලා අහනවා. අනේ ඉතින් දැන් ඉතින් පටලව ගන්න ඕනේ. දැන් අඟහරුවාද පන්තිය මම කරන්නේ මුළු කිදන් කරන පන්තිය. මේ විභාගයක් තියෙනවනේ 11 වෙනිදා. දැන් මට කියන්නේ ටෙන්සස් ටික සිම්පල් present continue එහෙම මුලක ඉඳන් මේක ඇද ඉන්න කියලාද කියන්නේ අපේ සතිය වෙනක. ටෙන්සස් වීඩියෝ එකක් මේ තියෙන මෙන්න මේක බලන්න රෑ නිදිමරාගෙන. දැන් ඉතින් නිදිමරපල්ලා මට මොකද්ද කියන්නේ? ඇයි යකෝ? මම දැන් කරන්නේ මේ බලන්න මම දැන් මොකද කරන්න කියලා තේරුම් ගන්න. මේක රිවිෂන් එකක් විදිහට මම කරන්නේ. මම දැන් ටෙන්සස් ටික කරන්නද මට කියන්නේ? දැන් හොඳම දේ තමයි මෙතන ගිහලා ටෙන්සස් ටික බලන්න. මේ තියෙන්නේ එකින් එකට එක කරලා තියෙනවා. හරිම ලස්සනට. පොඩ්ඩක් බලන්න මේ වීඩියෝ එක ගිහලා. මේ බලන්න. ටෙන්සස් නැද්ද කියලා වාක්‍යයක් හැදෙන විදිහ ඔක්කොම හරියට කරලා තියෙනවා. මම මේව මුලකින්ද දන්න නිසා තමයි හදාගෙන ඉන්නේ. මේ තියෙන වාක්‍යයක් හැදෙන විදිහ. මේ ටික හොඳට බලන්න. නිදිමරන් කරන්න වෙනවා. අඩුමතර මේ ටෙන්සස් ටික දැනගන්න ඕන පොඩ්ඩක්. නැත්නම් මේ වෙලාවේ මට ටෙන්සස් ටික විතරක් කරගෙන ඉන්න පුළුවන්ද? එහෙම බෑනේ තේරුම නැහැ නේද? ඊට පස්සේ ආයෙ ටෙන්සස් උගන්වලා විතරක් වැඩක් නැහැනේ. අර දන්න ටෙන්සස් දන්න ළමයිට මොකද කරන්නේ? සර් ඔය කරන විදිය හොඳයි සර්ගේ ක්‍රමයට රිවිෂන් එක. ඔව් දැන් මේකනේ වෙලා තියෙන්නේ. දැන් මේ ඇඩ්ජෙක්ටිව් කියලා ඔක්කොම දේවල් කරන්න යන්න බෑ මේ දවස් ටිකේ. මම අඟහරුවාදත් මම දැන් රිවිෂන් එකටම ගන්නවා. මොකද හේතුව අර ඒ ජපුර ළමයින්ට ඒක අපි දෙන්න බෑ ඒ අවස්ථාව. නැත්තම් දැන් මගෙන් ඒ ළමයි දැන් බලාපොරොත්තු වෙනවා රිවිෂන් එකක්. ඒක නිසා ඒ අර අනිත් අය මොකද කරන්න ඕන? අනිත් ළමයි කැලණිය කියලා පඬිතකමට 11 නැහැ කියලා ඉන්න කට අරන් ඉන්න නැතුව ජොයින් වෙන්න ඕන. ජොයින් වෙලා ඒක කරගන්න ඕන. මොකද ඊළඟට ඒ කට්ටිය තමයි ෂොට් එක හම්බ වෙන්නේ. විභාගේ නෑ කී ආවා එකපාරට විභාගෙ දානවා. ඔය වගේ කාලසටහන මට මේ කාලසටහනක් ආවා කැලණියට. ඒක ඔෆිෂියල් නෙවෙයි බලමු අපි. මම හිතන ඉස්සරහට
අනිවාර්යෙන් කැලණිය දැන් ඉස්සරහට සෙට් වෙනවා හරි ඒ නිසා ටෙන්සස් ටික බලන්න ටෙන්සස් වීඩියෝ එකක් තියෙනවනේ ඉතින් මම තමයි කරන්නේ ඒක ඉතාමත් පැහැදිලි දැන් ඔන්න බලන්න මේක තේරුම් ගන්න මේ right දැන් ටිව්වා මේවා ආවම තනිකර දැන් responsible ඔක්කොම ලියලිය කරන්න බෑ responsible attractive ටිව් මේ ඔක්කොම ලියා ගන්න මේ ඔක්කොම ටික ලියා ගන්න මේවා adjective adjective කියමු මොනවද නාම විශේෂණ හොඳයි ගොඩක් අය ඒකට වාක්‍යයක් හදලා තියෙනවා we should discuss this problem very good හොඳයි හඳුනන්නේ ඒක හරි right ඔව් කුසලුත් කියලා තියෙනවා මේ විදිය හොඳයි කියලා right okay ප්‍රශ්නේ වන්න ගැටලුවේ වන්න අදහස් දෙන්න කිසිම ගැටලුවක් නැහැ මම මේ බණිනෝ නෙවෙයි කතා කරන විදිය ඒ ගැටලුවක් කරගන්න එපා මං සාවනේ කතා කරන විදිය බණිනෝ නෙවෙයි ඇති ගොඩ ළමයි හිතන්නේ මහා නපුරු දුර්ධන දුෂ්ටයෙක් කියලා හිතන්නේ එහෙම නෑ එහෙම හිතුවත් කවන්නේ පේපර් එක කරගන්නකො ටිව් always full less able ටිව් හරිනේ මේක හරිනේ මම දැන් තව උදව්වක් කරන්න දැන් ඔය දැන් අපි ගත්තොත් එහෙම නාම පදයක් දැන් මෙතන නාම පදයක් තියෙනවා දැන් ඕන මම මෙතන තියෙන නාම පදයක් හඳුනගන්න කියන්න මන්ට noun manager management මැනේජර් කියන්නේ නාම පදයක්. ඒ කියන්නේ ER දානවා. හරි? දැන් ડોක්ටර් ගත්තොත් OR දානවා. නාම පදයක්. මම කියන්න දැන් ඔයා අමාරු වැටෙන තරම්. දැන් මෙන්න නර්ස්. ඒත් නාම පදයක්. නර්සවත් noun එක. මන්ට management advancement නාම පද. happiness. හරි? මේ බලන්න. happy කියන්නේ සතුට. ඒක adjective එක. මේක නාම පදේ හදන්න පුළුවන් මොකද happiness noun එක happiness ඒ කියන්නේ සන්තෝෂභාවය දැන් තව එකක් මම ගන්න දැන් careless කියන්නේ adjective එකනේ ඕකට අපි careless කියන්නේ adjective නේ හරිද ඕකට අපිට දාන්න පුළුවන් මෙහෙම දැන් හිත උදේ ආයි මේක ගැන කතා කරන්නේ නැහැ මේක ඉවරයක් කරගන්න අපුරේ සම්පූර්ණ මගේ ඉගෙන ගන්න අවසාන වතාව කරගන්න. අනිත් අය වීඩියෝ බලන්න. ඊට දවසෙත් වීඩියෝ බලන්න, වෙලාව වෙන් කරගන්න, කැප වෙන්න, වෙන කර වැඩේ කොට දාගන්න. carelessness. careless මට හිත උදේට මම වීඩියෝ ටිකක් දාන්න. carelessness. අන්න carelessness දැම්මකම නාම පදයක් හැදෙනවා. අපරිශාකාරී භාවය. තේරුණාද? ඒ නම් දැම්ම නස් දැම්ම ඔයු දැම්ම ER දැම්ම මේ ඔක්කොම ඇවිල්ලා මොකක් කියලාද ගන්නෙ? ඒව සාමාන්‍යයෙන් අපි ගන්නේ නාම පදයක් විදියට ගන්නෙ නාම පදයක් විදියට. හරිද? right. එක පාට හිටි ගමන් මේ 10ට ඇඳුරු උඩට දුවන්නේ නැතුව චුට්ටක් ඉන්න. යන්න නැතුව. පැනගෙන ගිහිල්ලා කරගත්ත හරියක් නැහැ නේ. කරගෙන නිසා තමයි ඔහොම ඉන්න වෙලා තියෙන්නේ. හරිනේ. ඉගෙන ගන්න එක. අද. දැන් මේ බලන්න මෙතන නැද්ද කියලා මේ සමහර ගොඩාක් හිටිය දැන් management මේ assignment නාම පදයක්. assignment that is මේ කැම්පස් එකෙන් දෙන්නේ. assignment කරන්න ඕන. සෑහෙන. assessment, assignment, management, environment, advancement. මන් දැම්ම ගමම්ම නාම පදයක් හැදේ. ඒක හොඳට උදේ ගන්න. ඊට පස්සේ නාම පදයක් හැදෙන තව එකක් මම කියන්නම්. හරි? මොකද්ද? හරිම විශේෂ දෙයක්. මෙන්න මේ ලිස්ට් එකම පාඩම් කරගන්න ඕන. SION, SSION, TION, CIAN. බලන්න නැද්ද කියලා? අනිවාර්යෙන් තතු මේ වල තියෙනවා. කවුද තතු මේ? ඔව්. SION, SSION, TION, CION දැන් මේව ඉගෙනගෙන නැත්තම් වෙන පන්සලට ගිහිල්ලා අර මේව මගුල් නැටුවනම් ඒ කට්ටිය හම්බ වෙලා අර දීපු සල්ලි තායි ඉල්ල ගන්නවා. හරි? SION, SSION, TION, CIAN මේ ඔක්කොම නම් සාමාන්‍ය පේපරේ මේවා ඇවිල්ලා තියෙනවා.
පෙපරක් මේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අන්න අනිවාර්ය දෙයක් මතක තියාගන්න මේ SION decision education TION asian මෙතන TION අමතරව දැන් asian කියලාත් යන්න පුළුවන් අපිට asian ඒ ඔක්කොම නාම පද එතකොට අපි දැනගන්න ඕන word class එක මොකක්ද කියලා ආයෙ මාරු කරගන්න බෑ word class එක අපිට මේ assignment එක වෙනස් කරලා හදන්න බෑ ඒකෙම වාක්‍යයක් හදන්න හරිද education educated කියන adjective එකනේ education කියන අධ්‍යාපන නාම පදේ adjective එක තව එකක් ගන්න පුළුවන් educational qualification අධ්‍යාපනික සුදුසුකම් අහලා තියෙනවනේ ඔව් CIAN CION ඔව් CIAN දැන් CN the beautician හොඳම දේ බලන්න මේක මොකක්ද beautician optician beautician magician ඔහම ගන්න පුළුවන් සියන් දැන් බලන්න accommodation discussion decision optician politician beautician optician සියන් එනෝනේ පුද්ගලයා කරන්න පුද්ගලයානේ ගන්න මෙතන right කොබලන්නේ ඒව තේරෙන්නේ මේ මගේ වචන තේරෙන්නේ නැත්නම් අපරාධ වෙන සබ්ජෙක්ට් එකකට කියනවා හරියට තේරෙනවද right okay අපි යන් මෙතන මේවා ඉතින් වාක්‍යයක් දැන් ඇත්තටම මෙහෙමයි මෝඩයෙක් වෙන්න එපා දැන් මේක කිව්වා කියලා sensitive useful manage decision discussion කියන එක 11 වෙනිදා විභාගයට එනවා කියලා මෝඩයෙක් වගේ හිතන්න එපා මම ඒකයි මම කල්පනා කරේ මේවා මේකනේ මේකේ වාක්‍යයක් හදන්න පුළුවන් ඕන වාක්‍යයක් හදාගන්න පුළුවන් අපි මේ සිස්ටම් එක කිව්වන නැත්නම් මේකේ පේපර් ඩිස්කස් කරනවා කියන්නේ මේකේ වාක්‍ය හදා මම උත්තරේ කියන එක නෙමෙයි සිස්ටම් එක කියන එක සිස්ටම් එක දැන් sensitive ටියුනේ මම ඔකෙන් තව දෙක තුනක් කියන්න එතකොට හරි තේරෙන්නේ positive හරි negative attractive මේ ඔක්කොම adjective ආකර්ශනීයයි sensitive positive කියන්නේ දන්න ඕනේ positive negative දන්න ඕනේ මේ දවස්වල වැඩිපුරම අහන්න මේ තියෙන කතාවන්නේ ඔයගොල්ලෝ වැඩිපුර sensitive positive negative attractive ආකර්ශනීයයි ඔය ටියු දාලා කියන්නේ දැන් මේ sensitive කියන්නේ කෙනෙක්ව විස්තර කරනවා කවුද අර හාමුදුරුවෝ කොහෙද වාක්‍යයක් කියලා දුන්නා my mother is on මෙතන දාන very sensitive person අම්මා ගොඩාක් සංවේදී හරි දැන් ඕකේ මේ නාම පදේ මොකද sentimental mother is very sensitive කියන adjective එක ඒක දැනගන්න එතකොට mother is sensitive කියලා කියන්නේ අම්මා විස්තර කරන adjective එකක් කියන්නේ මොකක්ද කෙනෙක්ව විස්තර කරනවා හරිනේ right okay useful දැන් මේක ගත්තොත් fullනේ careful helpful full දැන් මහම වෙන ටික it is very useful thing it's very useful thing ඒක හරි වටින දෙයක් ප්‍රයෝජනවත් දෙයක් ඕනා මෙතෙන්ට ආටිකල් එකක් දාන්න it's a very useful thing හරිම ප්‍රයෝජනවත් දෙයක් useful කියන adjective එක හරි
දැන් ඔක නාමපදේ මොකද්ද? ඒවත් දැනන් ඉන්න බෑ. use noun එක. noun එකයි verb එකයි දෙකම use කරනවා ප්‍රයෝජනය ගන්නවා use of mobile phone එන්න පුළුවන්. මම කරලා තියෙනවා. use of mobile phone, use of television, use of internet. ඔය මොකක්ද නැතු ඉන්ටර්නෙට් ආවල් ලියන්න පුළුවන්. IT ටෙක්නොලොජි එකෙන් ලියන්න පුළුවන්. online education ලියන්න පුළුවන්. නේ? it's a very useful thing. මම ප්‍රාර්ථනා කරනවා ඕගොල්ලොන්ට ලියා ගන්න පුළුවන් ලේසි එකක් එන්න කියලා. ඒක තමයි මගේ ප්‍රාර්ථනාව. හරි. ඉතින් අනිත් එක මම හැබැයි කියන්නේ මොන දේවත් ලියන්න පුළුවන් විදියට. මෙතන දැන් සාමාන්‍යයෙන් මගේ මුලකින්ම ආපු ළමෙක් දන්නවා මම මොන තරම් ප්‍රමාණයක් කරලා තියෙනවද කියලා. නිවුස් පේපර්ස් ආටිකල් කරලා ළමයි වෙනුවෙන්. හරි. ඒවා ඒ ට්‍රේනින් එක දුන්නේ ඒකටද? ලියන්න කියන්න එහෙම ඒව ළමයි ඉන්නවා ඒක ප්‍රවීණයෝ ඉන්නවා මෙතන ඉගෙනගෙන it's a very useful thing use can noun එකයි verb එකයි දෙකම water වගේ water වතුරයි වතුර දානවා dust වගේ පිහ දානවයි දූවිල්ලයි දෙකම okay adjective එකක් තමයි හදන්න බලලා useless ඒක අපි less දැම්ම negative adjective කියන්නේ negative කියන්නේ නැතාර්ථයක් කියන්නේ කිසිම ප්‍රයෝජනයක් නැහැ useless man useless ප්‍රයෝජනයක් useful කියන්නේ ප්‍රයෝජනක් පහ useless කියන්නේ එහෙම නැහැ කියලා හරි manage අපි නිකන් ගත්තොත් එහෙම manage මේ අර පේපර් එකට උත්තර ටික කියන්නේ කලින් නිකන් උත්තර කියන් ගියට තේරුම් නැහැ ඒක ඕකෙන් නැහැ නේ විභාගෙ ඔය වගේ මෙතන වෙන වචන ටිකක් එන්නේ ඉතින් මොන වචනයවත් උට දැනගන්න පුළුවන් වෙන්නේ නැපයි මොකක්ද මේක noun එකක්ද verb එකක්ද මොකක්ද word class එක word class කියන එක දැනගන්න ඉන්න එපා ඊට කලින් ඉතින් මම මේව දන්න නිසා තමයි මුලින්ම ඉගෙනුවේ අන දාගෙන manage ඕකේ හදන්න පුළුවන් manager ඒක noun එක manage කියන්නේ verb එක දැන් ඔයාලට දෙන්න තියෙන verb එක මෙතන හරි ඊට පස්සේ management තව නාම පදයක් හදන්න පුළුවන් management කියන්නේ noun එක management ඕන adjective එකක් හදන්න පුළුවන් manageable කියලා හදන්න පුළුවන් දැන් manage නේ ඔයාලට මතක ඇති පන්තියේ පටන් ගත්ත මුල් කාලේ මම කරා පේපර් එකක් මේ බලන්න මේ මම ඔයාලට දුන්න පේපර් එක සාමාන්‍යයෙන් දානගෙන මේ ෆොටෝකොපියක් ගහ ගන්න කරපු ළමයි දන්නවා මේක වීඩියෝ එක බලපු ළමයි දන්නවා මම මේකේ හිම උගන්වලා තියෙනවා මේ මගේ මේක මුකුත් නෙවෙයි හැකියාව management managerial managing management එහෙම දීලා තියෙනවා දැන් මේක බලන්න you must learn to මෙතන උත්තරේ කියන්න පුළුවන් නේද මෙතනින් ගන්න කියන්න your time efficiently කියන්නේ word class එක මොකද්ද ly දාලා තියෙනවා adverb එක efficiently adverb එක manage කියන්නේ verb එකනේ හරි you must learn to වෙනවනේ you must learn to manage your time efficiently ඔන්න ගත්ත උත්තරයක් මම ඔන්න වාක්‍යයක් බලන්න ඔන්න වාක්‍යයක් ගත්තා උත්තරේ හරිද you must learn to manage una වාක්‍යයක් හේතු your time efficient ඔයාට ඔයගේ බරපතල වාක්‍යයක් හදා ගන්න බැරි වෙන්න පුළුවන් සමන් 2015 කැලේ යුනිවර්සිටි එකේ repeat ළමෙක් අපිට එක්සෑම් ළඟදී තියෙනවද සමන් සර්ජ් මේ ක්ලාස් එකට එන්න ඕන සර් ළඟදී විභාගේ අනිවාර්යෙන් තියෙනවා මම ටයිම් ටේබල් එකක් දැක්කා ඉතින් ඒක හරිය ඔෆිෂියල් දාන්න බලමු අපි මම හිතුවා ඉස්සරහට අන්නේ බාර වෙනවා
ෂුවර් විභාගෙට එනකන් කට අරන් ඉන්නේ නැතුව දැම්ම ලෑස්ති ඊට පස්සේ මොකද්ද කියන්නේ රිපීට් අයට වෙනම පේපර් එකක්ද එන්නේ දැන් මේ තියෙන්නේ අලුත් සිලබස් එකේ යට දාලා තියෙන්නේ දැන් තව සිලබස් එකක් තියෙනවා මට පරණ සිලබස් එකකට නෑ තාමනේ එකක් තියෙනවා ඒක පොඩ්ඩක් බලන්න ඕන රිපීට් අයට එහෙම කතාවක් නෙවෙයි මෙතන තියෙන්නේ අලුත් පරණ සිලබස් එකක් තියෙනවනේ පොඩ්ඩක් අහලා බලන්න ඒක දැන් මම කතා කරන්න යන්නේ your time efficient ඔන්නද මේ එක වාක්‍යයක් ගත්තම manage කියන එක දාන්න මේ බලන්න නිකන් මෙතන ඊට පස්සේ the hotel is under new තියෙනවනේ ඕනනම් මොකක්ද දෙන්නේ මෙතන මේ ආන්සර් එක මට කියන්න මොකක්ද දෙන්නේ ඔව් අනිවාර්යෙන්ම මෙතන new අනිවාර්යෙන් verb එකක් එන්න බෑ බොහෝ වෙලාවට you must learn මෙතන learn ක්‍රියාවක් නේ ඊට පස්සේ to දාලා තියෙන අනිවාර්යෙන්ම ක්‍රියාවක් එනවා learn to manage ක්‍රියාපද දෙකක් එකට දානවා to දානවා දැන් hotel is under තියෙනවනේ new එන අනිවාර්යෙන් තියෙන මෙතන අනිවාර්යෙන්ම නාම පදයක් එන්න ඕනේ මොකද ගන්න පුළුවන් management කිව්වොත් නාම පදයක් සර්ව දන්නේ ළඟදී යාළුවේ group එකට link එක එවන්න නැත්නම් දන්නේ නැහැ. ඔව් link එක දාන්න ඉරිසිය දුෂ්ටයි ගොඩක් අය. ඉතින් ඔය යාළුවා හොඳයි. වාගේ. ඉංග්‍රීසි අතර හිටියේ. දැන් මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. රයිට් වත් වෙන කෙනෙකුට යවන්න එච්චරයි. ඒක යවුව කියලා මම ලොකු කෝටිපතියෙක් වෙනව නෙවෙයි. යුතුයකමක් විදියට. හරි. දැන් මොකෝ මේ ජාම මම නයිට් ක්ලබ් එකකට යනවා. නෑ. මුළු ජීවිත කාලෙ පිටු ගන්න එක තමයි කරන්නේ. ඔය ගන්න කීයක් කරන්නේ කන්නේ බොන්නේ. කන්න ඕන ගෑස් එකක් ගන්න ඕන උදේට කන්න ඕන දවල්ට කන්න ඕන දුමක් අඳින්න ඕන ජීවත් වෙන්න ඕන බෙහෙත් ටිකක් ගන්න ඕන එහෙමනේ යන්නේ right hotel is under new man normally වත් කරන් තිබුණා මේ පොල්ලත් අක්කක් තියෙනවා පොල් ටිකකින් ජීවත් වෙලා පන්ති කරන නොමි එහෙම නෑනේ මේන් මොඩ ඊට පස්සේ ආයෙ කන්නත් එපානේ the of the company is Mr. Pereira මෙතන ද තියෙන නාම පදයක් එහෙනම් මොකක්ද දෙන්නේ මොකද්ද ගන්නෙ manage the manager ද තියෙනවා verb එකක් ගන්න බෑ වාක්‍යය මුලට verb එකක් ගන්න නෑනේ මොකද්ද ගන්නෙ manager මේ තියෙන manager දැන් තේරෙනවද වට ටිකක් හරි මේ වාක්‍ය යන විදිය positive participate participative participation කියන්නේ නාම පදයක් participative කියලා කියන්නේ adjective එක participate කියන්නේ verb එක knowledge එක තියෙන්න ඕනේ ඒ වගේ මොකද්ද කියලා අදහස inventor the invention the inventive the invent the inventive adjective එක invention noun එකක් inventor o ආර්ථන ඒත් නාම පදයක් ti on ආවත් නාම පද invent verb එක competition noun එක competitive adjective එක compete කියන්නේ තරම් කරනවා verb එක competitive කිව්වත් or තියෙනවා noun එක මේ වගේ knowledge එකක් තියෙන්න ඕනේ නැත්නම් අනිවාර්යෙන් තියෙනවා දැන් නැත්තම් 17 කල්පනා කරලා අඩන්න එපා නෑ කියලා දැන් මේ දවස් එක try කරන්න හල්ලුත් ඉතින් ඔය මේ පන්ති යන්නේ දිව කරන්න ඉතින්නේ දැන් මගේ ඉගෙන ගත්ත ළමයි ඉන්නේ ඉතින් මේවා හොඳට පුළුවන් අය ඉන්නවනේ රයිට් හරි හරිනේ එතනින්දී අපි දැන් කරා මොනවද කරේ දැන් ඩිසිෂන් තියෙනවා ඉතින් ඩිසිෂන් වෙනසක් නැහැ ඉතින් ඩිසයිඩ් කියන එකනේ හැදෙන්නේ ඩිසයිඩ් නේ හරිනේ අවුලක් නැහැ ඩිසිෂන් I want your decision I want your decision මට වාගේ තීරණය ඕන discuss I like to discuss with you මේක වාක්‍ය හදලා වැඩක් නැහැ මම මට කොහොමද වාක්‍ය හදන්න පුළුවන් ඔයා එපා හදන්නනේ එහෙම නේද
I like to discuss with you. මං කැමති වාක්‍ය ඩිස්කස් කරන්න. ඇයි ඩිස්කස් කියන්නේ verb එක. මේකේ noun එක මොකද්ද? discussion. noun එක discussion. ඉතින් මේකට ලස්සන වාක්‍යයක් හදන්න ඕන. මොකද්ද? I have an assignment. මේක මහා දෙයක්ද? I have an assignment. මට assignment එකක් තියෙනවා. මේ වාක්‍යයනේ ලස්සන වාක්‍යයනේ. මට assignment එකක් තියෙනවා. I have an assignment කියන්නේ කරන්න assignment එකක් තියෙනවා. right? නැත්තම් I should submit my assignment soon. මම ඉක්මනට මගේ assignment එක submit කරන්න ඕන විශ්වවිද්‍යාලෙට. මේ වගේ දේවල් පොඩි පොඩි ගන්න education අධ්‍යාපනය. ඉතින් මේක වාක්‍ය ඕන මුලට අරන් ගන්න පුළුවන්. education is must. මතකද online education එකේදී මම කතා කරා. ඒ වීඩියෝ එකේදී ඇති education ගැන මම කියන ලස්සන වාක්‍යයක්. මොකද්ද? education is a must. ලස්සන වාක්‍යයක්. අධ්‍යාපනය අවශ්‍ය දෙයක්. It's a must. වාක්‍යයක්. verb එකක් තියෙනවනේ වාක්‍යයක්. කර්තෘ තියෙනවා, කර්මය තියෙනවා, verb එක තියෙනවා වාක්‍යයක්. නැත්නම් ලස්සන වාක්‍යයක් කියන්නේ මොකක්ද? ඒකෙම තියෙන එක. education is මොකක්ද? and මොකක්ද? මොකක්ද තියෙන්නේ? an equal right. බලන්න මම උගන්වන්න නැද්ද කියලා. ආයි පොඩ්ඩක් රිවිව් කරලා දාන්න මූ මේ කියනේම උගන්වන්න තියෙනවද මෙච්චර කාලයක් නැත්නම් බොරුවට ළමයි නවත්තලා තියෙනවද කියලා. පොඩ්ඩක් රිවිව් එකක් දාලා බලන්න. education is an equal right. අධ්‍යාපනය කියන්නේ සම අයිතියක්. දැන් මේකට වහිනවා. ක්ලාස් එකට ලොග් වෙන්න බෑ. කට් වෙනවා. බලන්න. education is a must. Education is an equal right. සමාන අයිතියක්. මේක ලෝකේ තියෙන භාවිතයක්. මේ is the must කියන ඉංග්‍රීසි ලෝකේ තියෙන ලස්සන වාක්‍යයක්. අත්‍යවශ්‍යයි කියලා කියන්නේ. right? clearly. ඉතින් මේක ගොඩාක් පුළුවන් වගේ I can't hear clearly. ඒවා ලියලා හෙන්නේ. ඇහෙනව නැත්තම් ඇහෙන්නේ I can't hear ඇහෙන්නේ. and I think he speaks English clearly. එයා ඉංග්‍රීසි කතා කරනවා හරි clearly පැහැදිලිව. හරි clearly, early, clearly. අර adverb එක නෙමෙයි. adverb එක. beautiful වලට මම හැදුවා. ඒ ප්‍රශ්න මම ටංකාර ඉවරයක් කරනවා. හරිනේ? දැන් මේක පොඩ්ඩක් බලන්න. දැන් මෙන්න මේ වගේ එකක් ආවොත් මොකද කරන්නේ? ඔය වගේ. දැන් මම හිතන සමානලට ඕක දෙන්නේ නැතිව. මේ වගේ එකක් එන්න පුළුවන්. ටෙන්සර්ස් ටිකක් බලලා ටෙන්සර්ස් ටිකක් මේව කරගෙන මේ වගේ ප්‍රශ්නයක් આવත් මොකද කරන්නේ? එහෙම කියලා මේ මුළු පේපරේම මේ වෙන්නේ නැහැ. يعني මෙහෙම આવොත් මොකද කරන්නේ? Some words in the following passage are incorrect. Passage එකේ සමහර ඒවා වැරදි. They are underlined. වැරදි ඒවා underline කරලා තියෙනවා. මේක වැරදි, මේක වැරදි, මේක වැරදි, මේක වැරදි, මේක වැරදි, මේක වැරදි. They are underlined. ඒවා underline කරලා තියෙනවා මේ passive voice එකෙන් කියන්නේ. They are underlined. ඒවා underline කර ඇත වෙන කවුරු හරි විසින්. passive කියන්නේ ඒකනේ. Write the correct forms of the words in the space provided. ලියන්න කියලා. කොබලන්න ආන්සර් මේ ඇඩ්වර්ටයිස්මන්ට් ආවේ කොහොමද කියන්නේ? ඒ මන්ට් එක ආවේ කොහොමද? මන්ට් එක ආවේ කොහොමද? මේ බලන්න. Many companies advertise jobs in the job vacancies. Advertise කියන්නේ verb එක. Advertisement කියන්නේ noun. හොඳට තේරුම් ගන්න. Oh, very good. Chatu.
advertisement එහෙම හැදෙන්නේ. එතකොට මන් දැම්ම ගමන් නම් පදයක්. Jobs in the job vacancies sections of newspapers. Typically, a job advertisement වෙන්න ඕන. අනේ මම මේක කියලා දීලා ඇත්තේ. එනවනම් මෙතන යන්න විදිය. A job advertises කියන්නේ බෑ advertisement වෙන්න ඕන. හදන්න. Include a brief or outline of the responsible කියන්න බෑනේ ද දාලා of the post and a qualification නාමපදය අවුලන්නේ expected the qualification expected කියන්නේ බලාපොරොත්තු වෙන සුදුසුකම් include a brief outline ටිකක් තියෙනවා මොකක්ද of the responsible කියන්න බෑ මෙතන මම තව දෙයක් කියන්න මොකක්ද දන්නවද නාම පදයක් හඳුන ගන්න තව එකක් තමයි ability එතකොට සාමාන්‍යයෙන් responsible කියන adjective එක responsible කියන adjective එක responsibility කියන්නේ නාම පදය ability ඒක noun එක ability ආව noun එක ඒක වගකීම ගිහන් ඉන්නව නේද වගකීම ඔය වගේ තව මොනවද තියෙන්නේ ability දාලා කියන්න පුළුවන් මොනවද තියෙන්නේ responsibility තව මොනවද තියෙන්නේ කියන්න බලන්න ability disability eatable sociable able එනවට ගොඩක් ඒවට අපිට ability දාන්න පුළුවන් ability දැම්ම නාම පදේ හැදෙනවා readable eatable කෑ හැකි කියන අර්ථනේ කියන්නේ the responsible while newspapers are still a value කියන්න බෑ ඔය තියෙනවනේ නාම පදයක් එනවා හැබැයි මෙතන නාම පදයක් නෙවෙයි මෙතන මේකෙන් ඉස්සරහා තියෙනවා මෙතන එක source of getting info මේ මොකක්ද දෙන්නේ කියන්න මට very good valuable source මේ නාම පදයක් තියෙනවා නාම පදයක් තියෙන නිසා මෙතන s දැම්මට මෙතන තියෙන්නේ value කියන්නේ verb එකක් විදිහට ගන්නවා valuable කියලා කියන්නේ මොකද්ද okay validity කියන්න පුළුවන් නාම පදයේ විදිහට valuable කියන්නේ adjective එක valuable දාන්න පුළුවන් අපිට කියන්න පුළුවන්නේ she's a very beautiful girl කියලා she's a very beautiful දාලානේ දාන්නේ very ඉස්සරහට දානවා නාම පදයක් girl කියලා කෙල්ලෙක් කියන එක නිසා තමයි දාලා තියෙන්නේ එහෙනම් a valuable source of getting information about job vacancy information මෙතන මොකද info මොකද හැදෙන්නේ මෙතන getting මොකද්ද අනේ සර් මේ ප්‍රශ්නේ මොකක්ද අපිට කරන්න කියලා තියෙන්නේ ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න මොන ප්‍රශ්නේද මේ මං කියන ප්‍රශ්නේද මෙතන ඉන්ෆර්මේෂන් මේකේ වැරදි මේ දාලා තියෙන්නේ වැරදි හදලා දාන්න ඕන වර්ඩ් ක්ලාස් එක දාන්න තියෙන්නේ දැන් මේ මෙතන ඇවිල්ලා තියෙන්නේ ඒකනේ ඔයාලට දාන්න තියෙන්නේ දැන් මම හරි වෙන්නේ මේක ඒකම තමයි මම මේ තව විදිහකින් කිව්වේ එන්න පුළුවන් කියලා right information vacancy calling is another source a person interested in working and මොකක්ද can explore
of organization. Organize කියන්නේ verb එක. මෙතන and තියෙනවනේ. An organization can explore. This is the process of calling over the phone, email, or a person visit the company seeking the job. මොකද ඒ කියන්නේ? ඕ person ද මෙතන ඉන්නේ. මොකක්ද දෙන්න ඕන? මොකද්ද ගන්න කියලා මට කියන්න. මොකක්ද ආන්සර් විදිහට ගන්න? This is the process of calling over the phone, emailing, or මොකද්ද? Personal visiting the company seeking a job. හරි මම මේකට අමතර දෙයක් ගත්තේ ඔයාලට මේ වගේ එකක් ආවොත් මොකද කරන්න කියලා මම මේ පේපර් එක හැමෝටම දීලා තියෙන කලින් ඉතින් මේකේ තියෙන අර word class එක adjective එක මොකක්ද verb එක මොකක්ද adverb එක මොකක්ද හොඳටම පැහැදිලිව තියෙනවා මේකේ හැමදේම වෙන්න ඕන මොකක්ද කියලා පැහැදිලිවම තියෙන පේපරයක් මේක හරි මොනවද මේ ප්‍රශ්නේ තව තියෙන්නේ මේ ප්‍රශ්නේ මට ආයි කතා කරන්න තියන්න එපා මොනවද තියෙන ගැටලු කියන්නේ මේ ටියුට් එකක් අරන් බලන්න වර්ඩ් ක්ලාස් එක හොඳට මෙතන අරන් බලන්න ප්‍රැක්ටිස් කරන්න වාක්‍යයක් හදන්න පුළුවන් වෙන්න ඕනේ වාක්‍යයක් හදන්න බැරි නම් වැඩක් නැහැ ඔව් මම මේක ඔක්කොම දාලා තියෙන මේ ගෲප් එකට මේ අලුතෙන් ආව අයටත් දැම්මා ඔක්කොටම දැම්මා හරි ඉතින් PDF එක දාලා තියෙන්නේ මම මේක ඉතින් බලලා නැහැ මේක හැමදේම තියෙනවා මේකේ හරි රයිට් එහෙනම් මම මේක තියමු පැත්තකින් කියලා ඉතින් මේකම කරගෙන ඉන්න බෑනේ දැන් තව දෙයක් තියෙනවා මොකක්ද ඕව ඇඩ්ජෙක්ටිව් යරව මේ විතරක් නෙවෙයි මේව ඔක්කොම ඔයාට එන්න පුළුවන් කවලමේ මේවා කවලමේ આવොත් කොහොමද ඔයා දාන්නේ කියලා දැනගෙන ඉන්න ඕන එතකොට අර එකම දේ තමයි ටෙන්සස් ටික ඕන මං කිව්වේ ඒක දැන් මෙතෙන්දී ඔයාට බලන්න මුළු පේපර් එකටම ඕන ටික තමයි ටෙන්සර් समस्त पेपर संपूर्ण मोनटिक टेंसर टेंसर्स නැතුව මොකද ලියන්න කියන්නේ මුකුත් බෑනේ වාක්‍යයක් හදා ගන්න ඕන වාක්‍යයක් ලියන්න ඕන හරි මේ බලන්න මේකට ආන්සර්ස් ටික කියන්නේ ඔයාලට පුළුවන් බැරි නෑ හොඳට කියවන්න දැන් ඔයාලට උත්තරේ මට කලින් කියනවා නම් උත්තරේ මම ඔයාලට chance එකක් දෙනවා උත්තරේ කියන්න පුළුවන් අය කියන්න කියලා knowledge එකක් ගන්න සතුටක් හිතාගන්න හිතට මට පුළුවන් මම මේ සැරේ විභාග ලියනවා ශක්තිය ගන්න වෙලද වගේ ඉන්නේ නිදාගෙන ඉන්නේ මම කොහොම හරි විභාග පුතින්ම ලියලා තමයි එළියට බහින්නේ කොහොම හරි මම වැඩේ කරනවා කියන එක ඔළුවට ගන්න each underline words in the following text is incorrect මේ වැරදි ගොඩාක් ඒවා දෙන්නේ මෙහෙම තමයි බලන්න මේක පොඩ්ඩක් යන්න එපා කවුරුත් බලන්න හොඳට බලන්න
right okay ගොඩක් අය ආන්සර් දීලා තියෙනවා අපි සාකච්ඡා කරමු ඉක්මනට right ඉතින් තේ එකක් බොන්න තේ එකක් හදාගෙන ඕනම් බතුත් ගන්න පුළුවන් අහගෙන ඉන්න පිට වැඩ නතර කරලා පොඩ්ඩක් ඉතින් සවන් දීගෙන ඉන්න මම කරදර කරලා නැහැ නේ කැමරා ඔන් කරන්න කියලා භූත වැඩ කරලා මම එහෙම කියලා නැහැ ඊටාසේ බුද්ධිය ගැන මේ දපලා ඉන්න නැතුව ඇඳ උඩ නැගිටලා ඉන්න the grade 9 student of our school දැන් මේක අපිට දීලා තියෙන්නේ එතකොට අපි දන්න have නෙමෙයි මෙතන ඉන්නේ had කියලා එහෙනම් had plan මොලයක් තියෙන ළමයට තේරෙනවනේ දැන් මේක past perfect ඉතින් මට හිතනවා ඉතින් බලාපොරොත්තු වෙන්නේ නැත්te කියලා. ඉතින් ඒක නිසා මම චුට්ටක් මේක මතක් කරන්න පොඩි රහසක්. පොඩි දෙයක්. ටෙන්සස් කොටස් තුනයිනේ මෙතෙන්. present. past. future නේ. මම මේ කරන්න යනවා නෙවෙයි. බොහොම ශනිකව කියලා දෙන්නේ. ටෙන්සස් වීඩියෝ එක බලන්න කියලා පොඩි මතක් කිරීමක් කරන්න. ඒකේ යටතේ බෙදනවා simple ගොඩක් අය දන්නවා ඉගෙන ගන්න තියෙනවා continue perfect continue ඔන්න බලන්න බෙදෙන විදිය දැන් මේ ටිකම තමයි past tense එකෙත් වෙන්නේ ඒ කියන්නේ simple continue perfect continue ඉතින් මේක අනුව තමයි ඔක්කොම හැදෙන්නේ අනාගත කාලේ හැදෙන්නෙත් මේ ටික අනුව මම PDF එක දාන්නම් හැමෝටම අනාගත කාලේ හැදෙන්නෙත් මේක අනුව හොඳට මතක තියාගන්න එහෙනම් ඔයා මෙහෙම කරන්න මම එක වාක්‍යයක් වර්ණනා කරලා පෙන්නන්න ඔන්න බලන්න එකක් ගන්නම් මම he reads a book පොතක් කියවනවා බලන්න හොඳට පොතක් කියවන සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එක පුරුද්දක් විදියට කන්ටිනියු එක පොතක් කියවමින් ඉන්නවා මේ මොහොතේදී පොතක් කියවමින් ඉන්නවා කන්ටිනියු කියන්නේ පොතක් කියව ඉන්නවා මේ මොහොතේ අනිවාර්යෙන් හෙට උදේ ජොයින් වෙන්න හැමෝම මගහරින්න එපා කන්ටිනියු කියන්නේ කියවමින් ඉන්නවා කරමින් ඉන්නවා ඒක ගන්නේ be verb එක දාලා දැන් ප්‍රසන්ට් ඇමිසා වල ඇමිසා පාර්ට් එකේ ඉන්නේ he is reading පොතක් කියවමින් ඉන්නවා he is reading perfect එක වෙනකොට එන්නේ අර has have එක එන්න ඕන එතකොට එන්නේ කොහොමද he has එනවා singular නේ has read a book පොතක් කියවලා තියෙනවා he has read a book පොතක් කියවලා තියෙනවා දැන් වාට හිතෙන්න පුළුවන් එතකොට read කිව්වෙත් ඒකම නේද හරි read කියනවා read තමයි read කියන්නේත් read ම තමයි past tense එකයි past participle එකයි දෙකම සමානයි එතෙන්දී ඒක නිසා ලේසි අවුලක් නැහැ ක්‍රියාපදේ දැනගෙන ඉන්න ඕනේ tense එක දැනගෙන ඉන්න ඕනේ ing තියෙනවනේ ඒක present continuous කියලා දැනගන්න ඕනේ perfect තියෙනවා has have may have plan have දාලා තියෙනවා නම් perfect එක කියලා දැනගන්න ඕනේ perfect continue නම් දැනගන්න ඕනේ මොකද්ද has been කියලා තියෙනවා he has been ing දාලා reading එන්න ඕනේ a book එන්න ඕනේ ඔන්න සාමාන්‍යයෙන් ටෙන්සස් ගැන මේ වගේ දැනුමක් තියෙන්න ඕන. ඉතින් අර ටික බලලා හොඳට ගන්න ඕන. He reads a book. He is reading a book. He has read a book. He has been reading book. තේරුණානේ? අඩුම තරමේ මෙහෙම මතක තියාගන්න. simple continue perfect continue කියලා ටෙන්සස් ටිකක් තියෙනවා. ටෙන්සස් 12ක් තියෙනවනේ.
සාමාන්‍යයෙන් ටෙන්සර්ස් 20ක් තියෙනවා ටෙන්සර්ස් 20යි ඒකේ ඇක්ටිව් ඇවිල්ලා ඇක්ටිව් 12යි පැසිව් කීයද පැසිව් 8යි ඒ ඔක්කොම තමයි 20ක් වෙන්නේ හරිනේ එහෙනම් he read the book he's reading book he has read මෙතන past participle එක ගන්න ඕන subject එක plus has have වෙන්න ඕන ඊට පස්සේ verb එකේ 3 ඊට පස්සේ object එක එහෙම නෙන්නේ හරි has have that I have gone කතරගම මම කතරගම ගිහිල්ලා තියෙනවා okay perfect ඉතින් past tense එක හරි ලේසි මොකද්ද අරකම තමයි he read a book පොතක් කියවුවා මෙතන පොතක් කියවමින් හිටියා he was reading a book පොතක් කියවමින් හිටියා පොතක් කියවමින් ඉන්නවනම් reading පොතක් කියවලා තිබුණා he had read the book පොතක් කියවලා තිබුණා had ගන්න තිබුණා නම් had අන්න හරි අවිෂා ඒවල තියෙනවා පොතක් කියවමින් ඉඳලා තිබුණා he had been reading a book හරිනේ ඔන්න සාමාන්‍ය knowledge එක එන්න ඕන ඉතින් ආකාර කීයද simple continuous perfect continuous simple continuous perfect continuous future tense එකේදී කොහොමද එන්නේ he will යනවා අනිවාර්යයෙන් he will read a book මේකේ වැදගත් දෙයක් තියෙනවා මම කරන්නම් හැමෝටම දැන් වැදගත් නිසා මම කරන්න පොඩ්ඩක් ඉන්න continue එක කොහොමද ගන්නෙ he will be reading continue නේ ඒ continue නම් අනිවාර්යෙන් reading එන්න ing එන්න ඕන will be reading a book පොතක් කියවමින් ඉඳී ඉස්සරහට අනාගතේ පොතක් කියවමින් ඉඳී ඉස්සරහට අනාගතේ perfect එක කොහොමද ගන්නෙ will have කෙලින්ම මුකුත් නෑ will have he will have read the book පොතක් කියවලා තියෙවි අනාගතේ මේක මං කිව්වා භාවිතා වෙන ප්‍රමාණය අඩුයි ඊට පස්සේ he will have been reading එකම රටාව a book බලන්න රටාවක් නැද්ද කියලා මේකේ හරිනේ අර ටිකම තමයි will read will be reading will have read will have been දැන් මෙතන කිව්වේ had read නේ past perfect එක had read present perfect එක have read නැත්නම් has read future එක will have read ගැටලුවක් නැහැ නේ හැබැයි අපි දැනගෙන ඉන්න කාරණා ටිකක් තියෙනවා මෙන්න මේක සාමාන්‍යයෙන් perfect tense perfect කියන්නේ has have වෙනවනම් අනිවාර්යෙන් verb එකේ 3 එන්න ඕන හොඳට මතක තියාගන්න I have gone මම ගිහිල්ලා තියෙනවා she has written මෙන්න මේව හොඳට මතක තියාගෙන යන්න past perfect නම් මොකද ගන්නෙ had plus verb එකේ 3 mother had cooked අම්මා උයලා තිබුණා future perfect අනිවාර්යෙන්ම will have verb එකේ 3 ගන්න ඕනේ right අම්මා උයලා තියේවි mother will has වත් ගන්න එපා mother will have cooked උයලා තියේවි හරි මං කිව්වේ මේ perfect ඒවා හවොත් මොකද perfect එක ඔයා වරද්ද ගන්න නිසා සමහර තැන් වල වරද්ද ගන්නවා ඒක ඔයාට අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන අනිවාර්යයෙන්ම verb එකේ 3 දාලා තියෙනවා verb එකේ 3 කිව්වේ මොකද්ද
කොටස් දෙක කොටස් තුනයිනේ verb එකේ පළවෙනි ස්වභාවය. දැන් අපි උදාහරණයක් ගත්තොත් do. verb එකේ දෙක did. verb එකේ තුන done. තුන්වෙනි ස්වරූපය. දැන් අපි ගත්තා verb එකේ එක give. verb එකේ දෙක given. verb එකේ තුන ඒක given. verb එකේ දෙක gave. ඔය පුළුවන් ගැටලුවක් නැහැ නේ. ඒක අවශ්‍යයි. එතන මේ බලන්න. have planned to play cricket. එතන had දෙන්න ඕන. එතන මේකේ ඉන්න ඕන the grade 9 student of his school had plan කරලා තිබුණ අතීතේ. දැන් ඔන්න අල්ලගත්තා මේක right මේක අතීත කාලයක් වෙන්න ඕන. එතකොට අපි tenses එකේ රහස ඉගෙන ගන්න ඕනේ මේක අතීත කාලයක්. නැත්තම් කොහොමද අඳුර ගන්න සාධකයක් නැහැ. පේපරයක් සාකච්ඡා කරනකොට අපි ඒක දැනගන්න එපා. have had to play cricket plan කරලා තිබුණා. play සෙල්ලම් කරන්න cricket match එක yesterday මෙතන yesterday තියෙන මේ මෙතනින් අල්ල ගන්න ඕන. ඕනම ඡේදයක් කිව්වත් අල්ල ගන්න ඕන yesterday කිව්වට පස්සේ එතනින් තියෙන්නේ මොකද? කෙලිම past tense එක. එහෙනම් අපි had මෙතන දීලා නොතිබුණත් අපිට ගන්න පුළුවන් වෙනවනේ. මොකද yesterday කියපු ගමම plan කරලා තිබුණා. ඒක ඔළුවට ගන්න ඕන. everyone were present in time වැරදි. everyone කිව්වහම මොකද පදයක්ද කියලා දැනගෙන ඉන්න ඕන. මොකක්ද everyone කියන්නේ? බලන්න subject verbs agreement video එක බලන්න. නැත්තම් කියන්න එපා මම ඉගන්නුවේ නැහැ කියලා. ඇත්තටම මේ අර ගෙදර තියෙන ගෑස් එක පුපුරා. ඒ වගේ බොරු කිව්වොත් එහෙම. very good. determiners මේ බලන්න subject verbs agreement. මේ ඊපෙරේදත් මම කරා. මේ subject verbs agreement මොකද්ද මම කෙටියෙන් කියන්නේ? මෙන්න මේ ටික. නිත්‍ය එක වචන independent pronoun singular මොනවාද? everyone අනිවාර්යෙන් singular. everybody අනිවාර්යෙන් singular. everyone everybody everything අනිවාර්යෙන් singular. somebody someone nobody no one each neither either nothing right something anything anyone මේවා කොහේ ලිව්වත් නිත්‍ය එක වචන. උදාහරණයක් මම කියන්නම්. හැමෝම දක්ෂ වුණා. everyone සාමාන්‍යයෙන් were නෙන්නේ plural නේ. everyone කියන්නේ ගොඩක් නේ. හැබැයි මෙතන එනවා everyone was. everyone was clever. හැමෝම දක්ෂ වුණා. දැන් අපි සාමාන්‍ය කියන I was නේ. I was fat. මම මහත් වුණා. it was good. ඒව අවුලක් නෑ singular නේ. හැබැයි everyone කියවන් ගොඩක් නේ. එතින් were එන්න ඕන. සාමාන්‍ය past tense එකක් නම් එන්න ඕන. සාමාන්‍යයෙන් අපි කියන්නේ was were නේ. was were. එහෙමනේ නේ. අපි උගන්වන්නේ එහෙමනේ. හැබැයි independent pronoun නිසා මේ වගේ ඔක්කොම එන්න ඕනේ singular. everyone දෙකක් තියෙනනේ. හැමෝම කතරගම යනවා. everybody goes වෙන්න ඕනේ. goes to කතරගම. හැමෝම කතරගම යනවා. goes to වෙන්න ඕනේ. ඇයි ඒ?
everybody කියන්නේ එක වචනයක්. හැබැයි හැමෝම හැබැයි එක වචනයක්. මම කියන්නේ මේක විශේෂ දෙයක් මතක තියාගන්න කියලා කියන්නේ. everything somebody someone nobody no one each neither either මොකද කරන් තියෙන්නේ පඩත්තල පඬිත කතා කියකින් ඉන්නේ නැතුව ඊළ වීඩියෝ එක බලන්න. තව ගොඩාක් knowledge එක ගන්න පුළුවන්. මම හබදාව කියන මම කෝච් කෙනෙක්. මම වාට කෝච් කරනවා. හරියට හරි. විභාගකට කියන. everyone was වෙන්න ඕන බර් ගන්න බෑ වැරදි. everyone කියන්නේ එක වචනයක්. present in time. However, just before මොකද්ද? කලින් මැච් එක ගැන කියලා තියෙනවා මැච් කියලා. කලින් මැච් එක ගැන කියලා තියෙනවා ක්‍රිකට් මැච් කියලා. ඒ කලින් කියපු මැච් එකකට පෙර නෙවෙයි මැච් එකට පෙර. දැන් ඕක මම කියලා දෙන්න මේ පොඩි වෙලාවක් කරා. පොඩි දෙයක් ඉතින් මේක ඇත්තටම සමහර ළමයි මේකත් දන්න. තමයි අවුරුදු 4ක් 5ක් පන්ති කියලා ඒකවත් දන්න. ඒක හරියට උගන්වන්නේ නැහැ. ඒක හරියට ඉගෙන ගන්න. the dog කියන එකේ මීනින් එක මොකක්ද දන්නවද? මම හරියටම දන්න බල්ලා. අපි කියන definite article එක. indefinite article එක තමයි මේක. a dog. බල්ලෙක් දන්නේ නැහැ. අඳුරන්නේ. අඳුරන බල්ලා නම් the dog. the dog කියන එකේ මීනින් එක බල්ලා. අඳුරනවා. a dog කිව්ව බල්ලෙක්. අඳුරන්නේ. අපි අඳුරන බල්ලෝ ගොඩක් ඉන්නවා. එතකොට the dog. අපි අඳුරන බල්ලෝ ගොඩක් ඉන්නවා. dogs. the dogs. දැන් ඔය කැලි කැම්පස් එකට ගියාම මම අඳුරන බල්ලෝ සෑහෙන ඉන්නවා. කැම්පස් කාලේ කන්න දීලා ඕම කරලා මේව කරලා ඒ බල්ලෝ හරි කැමති. පූසෝ අඳුරනවා, බල්ලෝ අඳුරනවා. the dogs. ඊට පස්සේ අඳුරන් නැති බල්ලෝ සෙට් එක. දැන් තේරෙනවද කියන්නේ? අඳුරන එක බල්ලෙක්. අඳුරන්නේ නැහැ බල්ලෙක්. අඳුරන බල්ලෝ සෙට් එක. අඳුරන් නැති බල්ලෝ සෙට් එක. තේරුණාද? අඳුරන ටීචර්, the teacher. අඳුරන් නැති ටීචර්, a teacher. අඳුරන ටීචර්ලා ගොඩක්ලා the teachers. අඳුරන් නැති ටීචර්ස්ලා ගොඩක් මොකද්ද? teachers. හරිනේ. දැන් එතකොට මෙතන මොකද සම්බන්ධය? ඇයිද ඊයනේ? දාන්න මැච් එකනේ. ඇයි මෙතන මැච් එක කියලා කලින් කිව්වනේ? දැන් ආයෙ කියන්න ඕනේ මැච් එකකට පෙර කියලා. මැච් එකට පෙර බලමු ඕගොල්ලෝ කොහොම මැච් එක ගහයිද කියලා දැන් 11. හොඳට කාලය කළමනාකරණය කරගන්න ඕන. මේ එකම ප්‍රශ්නේ පැය ගණන් ඉන්න එපා. මම මේ සාකච්ඡා කරන්න ගන්න. පටපට ගාලා ඉක්මනට පේපර් එක වෙලාව යන්න ඕන. හැම ප්‍රශ්නෙකම කොහොමද උත්තර ලියන්න බලන්න ඕන. රචනා ප්‍රශ්නෙට ලියන්න බලන්න ඕන. right? It started raining. Before the match it started raining. දැන් සාමාන්‍ය වහිනවා කියන්නේ කොහොමද? අද ජොයින් වෙන එකවත් දැනගන්න. it එක නැතුව කියන්න බෑ වහිනවා කියලා. It rains. ඒ කියන්නේ පුරුද්දක් විතර සාමාන්‍ය විතර වහිනවා. මේ මොහොතේ වහිමින් තියෙනවා නම් it is raining. දැන් වහිමින් තියෙනවා. හරි. මේ මොහොතේ වහිමින් තියෙනවා. මේ raining. මේ මොහොතේ වැහැලා තියෙනවා. It has rained. වැහැලා තියෙනවා.
හරි දැන් මෙතන කියන්නේ it started raining වහින්න ආරම්භ කරා they waited at least මොකක්ද එන්නේ මෙතන they waited ඒගොල්ලෝ නැවතිලා හිටියා at least අඩුම තරමේ මොකද්ද මෙතන ගැලපෙන එක කියන්නේ මොකක්ද 2 hours දැන් අපි සිංහලෙන් හිතන්න ඕන ඒගොල්ලෝ නැවතිලා හිටියා මොකද්ද 2 hours මොකද්ද 2 hours මොකද්ද ඔව් ගිහන් very good පැය දෙකක් විතර පමණ නම් ගන්න පෝ හරිම වැදගත් විභාගෙද මෙන්න මේක කොහෙන් හරි මේක අඳලා දෙනවා පෝ කියන්නේ විතර පමණ සිංහලෙන් මට කවුරු හරි එවන්නේ විතර පමණ මම උදාහරණයක් කියන්නම් I have been to Japan for 2 times ජපානට ගිහිල්ලා තියෙනවා දෙවතාවක් විතර හරි සාමාන්‍යයෙන් මම ජපානට දෙවතාවක් විතර ගිහිල්ලා තියෙනවා බලන්න කියන්නේ කොහොමද කියලා විතර පමණ මේ ලැන්ග්වේජ් එකේ ගිහිල්ලා තියෙනවා කියන්නේ ගන්න විශේෂ පදයක් පර්ෆෙක්ට් එක අදාළව I have been to Japan for 2 times දැන් ජපානයේ අවුරුදු 4ක් විතර ඉඳලා තියෙනවා නම් මේක වෙනස් වෙනවා I have been in Japan for 5 years අවුරුදු 5ක් විතර ජපානයේ ඉඳලා තියෙනවා නම් in කියන්නේ ගිහිල්ලා තියෙනවා නම් 2 ඉඳලා තියෙනවා නම් in ඒකත් පොඩ්ඩක් ඉගෙන ගන්න පෝ කියන්නේ විතර පමණ නිපාත ඊළඟට මම නිපාතට එනවා හෙට උදේ නිපාත ටික මතක් කරනවා නිපාත අනිවාර්ය දෙයක් WH එක අනිවාර්ය දෙයක් වචනා ටික ලියුම මකරින්න පොදුවේ පට්ට කාගෙන ගිහින් I have been in Japan for 5 years කොහේන විතර පමණනේ මෙතන ගොඩක් දේවල් කියන්න පුළුවන් නිසා තමයි මම මේක plan කරේ දැන් අඩුම තරමේ පැය දෙකක් විතර නැතරුලා but the rain did not stop කියන එකේ අන්න හොඳ තැන දැන් but the rain did not stop වැස්ස නැවතුන්නේ නැහැ කියලා මේ කියන්නේ ඔව් stop කියන එකනේ වැස්ස නැවතුන්නේ නැහැ දැන් උතන හොඳ දෙයක් ගන්න තියෙනවා ක්‍රියාව ගැන ඉගෙන ගන්න ඕන ටික මොකද 3ට ද නේද කියලා දහන්නේ ඉන්න බලන්න ඔව් අනිවාර්යෙන් ද එන්න ඕනේ මෙතන මොකද දන්නවද කලින් මේ ක්‍රිකට් මැච් කියලා කියනෝනේ මැච් එකක් කියලා ආයෙ මැච් එක කියන්න ඕනේ ආයෙ ද එන්නේ pause මෙතන 4 හරිනේ හරි එතකොට මෙන්න මේක the rain did not stop මේ බලන්නකො I go to campus මම කැම්පස් එකට යනවා මම කැම්පස් එකට යන්නේ නැහැ කියන්නේ නම් මේක සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එකක් නේ මේක ඇතුලේ තියෙනවා මොකද්ද do does එකක් තියෙනවනේ එයා එළියට ගන්න ඕන නැත්නම් අර්ථ නිර්මාණය කරන්න නම් එයා එළියට ගන්න ඕන ඒතර කරන්නේ I do not go campus I do not go to campus මම කැම්පස් එකට යන්නේ නැහැ I go to campus I do not go to campus මම කැම්පස් එකට ගියා
දැන් ඔයා කැම්පස් එකට යනවද කියලා අහන්නේ කොහොමද? කොහොමද අහන්නේ? එතන do you go to මේක හරි වැදගත් මේ පාර්ට් එක. Do you go to campus? question එක දාන්න ඕනේ. question එක දැම්ම නැත්නම් සම්පූර්ණ වැරදි. ලකුණු දෙන්නේ නැහැ. got නෙවෙයි go to. got නෙවෙයි go to. මතක තියාගන්න. සාමාන්‍යයෙන් 2019 ම ප්‍රශ්න 10ක් දීලා තියෙනවා. පේපර්. ප්‍රශ්න 10යි පැය 3යි. ප්‍රශ්න 10ක් හොඳටම පැය 3 ලියන්න පුළුවන්. එහෙම ගැටලුවක්. ස්පීඩ් එක තියෙනවා. right. ලියාගන්න ලිස්ට් එකක් ඔයා බලන්න ඕනේ. ලියාගන්න. නිපාත පළවෙනියෙන්ම. ලියාගන්න මේ ලිස්ට් එක. ලියාගන්න. නිපාත ලියන්න. නිපාත preposition. ඊට පස්සේ යන WH question අනිවාර්යයි. questions WH question ලියන tenses එක්ක. tenses 20යි WH question. tenses 20ම දැනගෙන ඉන්න ඕනේ. tenses 20 දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඡේද එහෙම එනවා. ඊට පස්සේ ඉතින් ඡේද එහෙම ඉතින් ලියා ගන්න ඔක්කොම අරව තමයි. යන්න word class නැත්නම් parts of speech adjective noun adverbs ඒ වගේ අනිවාර්යෙන් මොනවාද noun adjective න word class එකේ parts of speech වල noun එක එන්න පුළුවන් tenses හදන්න වෙනවා රාජකාරී ලියුම් formal letters dialogue email ඒ වෙනවා ලොකු ඡේදකුත් දෙනවා ඒක තුන් ලියා ගන්න පුළුවන් රචනාව මේ සැරේ කොවිඩ් ගැන එන්න පුළුවන් COVID-19 ගැන අනිවාර්යෙන් එන්න පුළුවන් ඔන්ලයින් এডুকেෂන් එක ගැන එන්න පුළුවන් මේ වගේ දේවල් බලාගෙන යන්න ඕන අනිවාර්යෙන් ලොකු බරක් විදියට හිතන්න එපා කිසි කෙනෙක් විභාගයේ 100% ලකුණු අරගෙන කවුරුත් පාස් වෙලා නැහැ. ඔයාට පාස් වෙන්න පුළුවන් නම් ඉංග්‍රීසි පාස් කියන තත්ත්වෙන් ලකුණු 50ක් මට්ටමට එන්න පුළුවන්. ලකුණු 45 50ක් මට්ටමට එන්න පුළුවන්. right මං කියන්නේ මේ මට්ටම අරගන්න කියලා. right එහෙනම් I do not go to do you go to campus do you ගත්තේ මෙතන ආයි උත්තරේ දෙනවා. අපි ප්‍රශ්නයක් අහන්නේ ඔයා අහනවාද කියලා. මේකේ past tense එක තමයි I went to university. මම කැම්පස් ගියා. උතර කෙනෙක් අහනවා. ආ කැම්පස් ගියා නෑ මං කියන්නේ මං කැම්පස් ගියේ නෑ. කොහොමද කියන්නේ ගියේ නෑ කියලා? I did අර වරහන් ඇතුලේ මෙයා හැදෙන විදිය මොකද්ද? did හැදුනේ කොහොමද? went හැදුනේ කොහොමද? did plus go එකට එකතු වෙලා තමයි went එක හැදුනේ. ඒතර ආයෙ එළියට ගන්න ඕන. I did not දාන්න ඕන අනිවාර්යෙන්. I did not go past tense දෙකක් එකතු වෙච්ච තියන්න බෑ. I did not go to university. මම කැම්පස් ගියේ නෑ. කොබලන එක තේරිච්චයි? කැම්පස් ගියාද? You go. ගියාද? I didn't කියන්න පුළුවන්. ගියේ නැහැ. ඒ did not එක තමයි අපි didn't කියලා ගන්න. මේක වැදගත්. I එක නිතරම කැපිටල් වෙන්න ඕන. හරි
හොඳට මතක තියාගන්න. The rain did not stop. They were very bad. Adverb එකක් දාන්න බෑ. adverb එකක් දාන්න බැරි. මෙතන මේ වාක්‍යයේ adverb එකක් දාන්න බැරි ඇයි? හේතුවක් කියන්න. මොකද adverb එකක් දාන්න බැරි. මට රීසන් එක කියන්න. ඔය sad එක අරන් පෙන්නන්නම් කොහොමද? sad කියන්නේ adjective. sadly කියන්නේ adverb එක. sadness කියනවා noun එක. sadness කියන්නේ noun එක. තේරුණාද කියන්නේ? ස්ටොප් එකට මොකක්ද කියන අනේක මම කිව්වේ නැද්ද? මේකදී හරි ලේසියිනේ. past tense දෙකක් එක විදිහට යොදන්න බෑ. rain එතකොට did not කියන්නේ past and did not stop. මෙතන double p නොදා stop කියලා දාන්න එක. ආයි past tense එකක් හදන්න බෑ. ඇයි මෙතන past tense stop කියලා එහෙම දාන්න බෑ. මොකද did not තියෙනවනේ. භාෂාවේ අතීත කාල ස්වරූප දෙකක් එක විදිහට භාවිත කරන්න බෑ. singular දෙකක් එක විතර කරන්නේ නැහැ. past tense දෙකක් එක විතර භාවිත කරන්න බෑ. නීතිය. then they were very sad. අය එහෙම වෙන්නේ නැති කියන්නේ මට. හරිනේ චතුමි ලක්ෂ්මී හරිනේ. ඇයි? sadly sad වෙනවා. ඇයි හේතුව? මෙතන ක්‍රියාපදයක් නැහැනේ. they were very sadly කියන්න බෑ. වාක්‍ය වැරදි. they were very sadly කියන්නේ කොහොමද? නෑනේ ක්‍රියාවක් නෑනේ. එහෙනම් මේක වැරදි. එහෙනම් මෙතන එන්න ඕන they were sad. ඒගොල්ලෝ දුක් වුණා. ඒගොල්ලෝ දුක් වුණා. දුක් සහගත ලෙස නෙවෙයි. එහෙනම් මෙහෙම එන්න ඕන. they spoke sadly at that moment. ඒ මොහොතේ ඒගොල්ලෝ ගොඩක් දුකින් කතා කරා. කො බලන්න මේක අද පාඩම තේරිච්චයි කො බලන්න. යමක් ඉගෙන ගත්තද? යමක් ඉගෙන ගත්තද? වැඩක් නෑනේ මේ මොකටද මේ ඇවිල්ලා මේකට. spoke sadly at that moment. එතකොට sad sadly වෙනවා. තේරුම් ගන්න. ක්‍රියාවක් තියෙන්න ඕන ක්‍රියා විශේෂණ. හදන්න. at the end අවසානයේදී they decided to play cricket. මොකද්ද? cricket ඉවරයි. මේ sadly එතන මෙතන මොකක්ද වෙන්න ඕනේ එතකොට? sad. adjective එක sad කියන්නේ. sadly කියන්නේ adverb එක. adverb එක කියන්නේ ක්‍රියා විශේෂණය. හරි ශාන්තා. right. online education එක හැමෝම බලන්න.
තව ඔයාට උවමනා මාතෘකාවක් තියෙනවා. මම මේක කරලා තියෙන මේකෙත් relative pronoun. සාමාන්‍යයෙන් ජපුරේ විභාගයට එන දෙයක් මම මේ කරලා තියෙනවා අනන්තවත්. සම්බන්ධවාචී සරණම්. අපි නිවුස් පේපර් කරන කාලේ ගොඩාක් කතා. සම්බන්ධවාචී සරණම් කියන්නේ වාක්‍ය දෙකක් එකට සම්බන්ධ කරන අතිවිශේෂ ක්‍රමය. right? මම නිකන් පොඩි දෙයක් කියන්නම්. සම්බන්ධවාචී සරණාම කියලා කියන්නේ. දැන් මේ බලන්න. The boy won the race. කොල්ලා රේස් එක දිනුවා. හරිය පළවෙනි වාක්‍යය. දෙවෙනි වාක්‍යය he is my friend. ඔහු මගේ යාළුවාය. වාක්‍ය දෙකක්. ඊට පස්සේ එක වාක්‍යයක් කරනවා. The boy රේස් එක දිනපු කොල්ලා මගේ යාළුවාය. එතකොට අර who හරි where හරි when හරි what හරි whose හරි that හරි මොකක් හරි දාලා වාක්‍ය හදන්න ඕන. තේරුණාද? සුපිපි තේරුණා නේද? වාක්‍යයට අපි මොකක් WH එකක් නෙවෙයි WH එකක් වගේ තියෙන මේකට අපි කියන relative pronoun කියලා. සම්බන්ධවාචී සර්වනාම. සම්බන්ධවාචී සර්වනාම. දැන් පළවෙනි වාක්‍යය බලන්න. කොල්ල රේස් එකේ දිනුවා. He is my friend. අපි එහෙම කියන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් කියන්නේ රේස් එක දිනපු කොල්ලා මගේ යාළුවායි. The boy who won the race is my friend. වාක්‍ය දෙකකට සම්බන්ධ කරලා. වාක්‍ය දෙක එකට සම්බන්ධ කරා. දැන් මේක දිහා බලන්න. දැන් මෙයා පත්‍රු මෙහෙම වෙන්නේ. පත්‍රු පර්සන් කෙනෙක් නම් තමයි who ගන්න. මේ වාක්‍ය දිහා බලන්න. The man who මම එක උදෙත් කරන්නම් හෙටත් කරන්න. The man who deposited 1 million rupees is an HR manager. මොකද මේකේ අදහස අපිට සිංහලෙන් කියන්න බලන්න කවුරු හරි. මෙතන මේ ස්පේස් එකක් එන්න ඕන. The man who deposited 1 million rupees is an HR manager. මොකද එන්නේ ඕන කියන්නේ මට උත්තරේ. උත්තරේ කියන්නේ මම අහන ප්‍රශ්නේ. මේකේ සිංහල මීනින් එක අදහස කියන්නේ මට. ඒතර මොන හරි දෙයක් ඔයාලා තේරුම් ගන්න. මොකද අදහස? හරි. Relative pronoun. මේක අදහස තමයි the man who deposited 1 million rupees. මේක වාක්‍ය දෙකට හදන්නත් පුළුවන්. 1 million rupees deposit කරපු මිනිහා HR manager කෙනෙක්, human resource manager වගේ. අන්න හරි ගිහන් very good. රුපියල් මිලියනයක් තැම්පත් කළ පුද්ගලයා HR manager කෙනෙක්. දැන් අපි මේකට වාක්‍ය දෙකකට ගන්න පුළුවන්. මොකද්ද? කත ගන්න. The man deposited 1 million rupees එච්චරයි. ඊට පස්සේ වතාව වාක්‍යයක් ගන්න he is an HR manager. එහෙම කියන්නේ නැහැනේ. අපි ගෙලින්ම කියනවා මිලියනයක් ඩිපොසිට් කර පුද්ගලයා HR manager කෙනෙක් කියලා. The man who deposited 1 million rupees is an HR manager. ඒක මතක තියාගන්න normally මම මේව ගොඩක් නිවුස් පේපර් වලදී එහෙම කතා කරන්න තියෙනවා. ඒක ගන්න පුළුවන්. හරි. එතකොට who දාන්න ඕනේ. මම ඒ වගේ එකක් විතර පෙන්නන්නම්. උදාහරණ ලියන්න තියෙන තැන මෙන්න මේ වාක්‍ය හදලා පෙන්නන්න මට. මෙන්න මෙහෙම එනවා වාක්‍ය දෙක වට තියෙන හදන්න. This is the doctor. පළවෙනි වාක්‍යය the doctor save my life. හරි ලේසි. අර who හරි where හරි එකක් දාන්න. මෙතනට මොකක්ද දාන්න ඕන? ගැලපෙන එක කියන්නේ.
මොකද ගැලපෙන්නේ කියන්නේ මට වාක්‍ය කියන්නේ ගැලපෙන්නේ හූ ගැලපෙනවා මොකද්ද වෙන්න ඕන වාක්‍ය එවන්න බලන්න ලියලා එවන්න මට හරියට මොකද්ද මේ වාක්‍ය මන් ලියලා එවන්න this is the doctor පළවෙනි වාක්‍ය the doctor save my life දෙපාරක් doctor කියලා නෑ එක වාක්‍යයක් හදන්න ඕන දෙපාරක් doctor කියන්න ඕනේ නෑනේ මේක එකට එකතු කරලා එක වාක්‍යයක් හදන්න කොහොමද එන්නේ එතකොට මේ වාක්‍යයේ ડોක්ටර් අයින් කරන්න. අන්න හරි. This is the doctor who saved my life. Very good. ගොඩක් ඒවල තියෙනවා. This is the doctor who saved my life. Relative pronoun. This is the doctor who saved my life. මගේ ජීවිතය මේ තමයි මගේ ජීවිතය බේරගත්ත වෛද්‍යවරයා. නැත්නම් දැන් මෙහෙමනේ ගන්නෙ. The doctor saved my life. වෛද්‍යවරයා මගේ ජීවිතය බේරගත්තා. The doctor saved my life. ඊට පස්සේ අපිට මේක උඩින්ම ලියන්න පුළුවන්. This is the doctor. මේ වෛද්‍යවරයා. ඒතක එකට එකතු කළා තමයි this is the doctor who එක ගන්න කතරු මේ this doctor කතරු විදිහට මෙතන ගන්න. This is the doctor. මොන ડોක්ටර්ද? මගේ ජීවිතේ බේරගත්ත ડોක්ටර්. මේ තමයි මගේ ජීවිතේ බේරගත්ත ડોක්ටර්. වාක්‍ය දෙක එකට සම්බන්ධ කරගන්න. හරි මේක අපි ඉස්සරහට තව කරමු. ඉරිදරය ජොයින් වෙන්න. ඊට උදෑසන 4ට මම දැන් ලින්ක් එක දානවා 4ට. ලින්ක් එක මගේ ඉල්ල ගන්න හැමෝම ලින්ක් එක ගන්න ජොයින් වෙන්න. තව ටිකක් මම කතා කරනවා. අමතක කරන්න එපා විභාගයේ සම්පූර්ණයෙන්ම ගොඩ යන්න ඕන. විභාග පාස් වෙන්න ඕන. රයිට්. ඔව් මේ පාඩම අමාරු වෙන්න පුළුවන්. ඒ පාඩම මම කියලා දෙන්නම් තව ඉස්සරහට. දැනට වීඩියෝස් බලන්න පුළුවන් තරම්. මේ තියෙන වීඩියෝ ඔන්ලයින් එඩියුකේෂන් එක ගැන, ලියුම් ගැන, මේ ජපුරු විභාග සාකච්ඡා කිරීම ගැන, ඇඩ්ජෙක්ටිව් ගැන බලලා දැනුම වර්ධනය කරගන්න. නිකන් ඉන්න එපා. දැනුම වර්ධනය කරගන්න. පුළුවන් උඩරින්ම මම පන්ති කරන්න සූදානම් වෙනවා. රයිට්. හැමෝම කමෙන්ට් එකක් දාන්න, තමන්ගේ අදහස් දාන්න ගෲප් එකට මතක් කරන්න එපා. සුබපතනා හැමෝටම. ජයග්‍රහී අවුරුද්දකට යන්න. මුලින් ඉඳලා ක්ලාස් එක කරනවද? අනිවාර්යෙන් කරනවා. අඟහරුවාද කරනවා. අර මේ දවස් දෙක මම ගන්නවා. දැන් ඊට පස්සේ මුලක ඉඳලා පන්තිය සුබුරු පාරදී පන්ති නතර වෙන්නේ නැහැ. ඊට උදේ 4:00ට. පන්ති නතර වෙන්නේ නැහැ. අඟහරුවාද බේසික් ෆවුන්ඩේෂන් ක්ලාස් එක කරන්න යනවා. ඉස්සරහට පන්ති දිගටම තියෙනවා. වෙනසක් වෙන්නේ නැහැ. රයිට් ඔයගොල්ලෝ පුළුවන් යාළුවෝ කියන්න යුතුයකමක් වශයෙන් අපි මොකද ළමයින්ට අසාධාරණයක් කරන්න යාළුවෝ කියන්න ලින්ක් එක ෂෙයා කරන්න. රයිට්. thank you very much හැමෝටම. ජයග්‍රහී අවුරුද්දකට යන්න විභාගෙ ලියලා හැකි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔව් මට මැසේජ් එකක් දාන්න. හැමෝම මගේ නම්බරේ 071 570 17 23. thank you very much everybody. good night, have a good night.